අවසරයි ස්වාමීන් වහන්සේ. අදත් සුපුරුදු පරිදි සසරින් නිවනට මාතෘකාව යටතේ 40 වන දේශනාව ආරම්භ කිරීමටයි දැන් සූදානම්ව සිටින්නේ. මේ ධර්ම දේශනා මාලාවේ හැම ලබන්නේ අපි දැන් කවුරුත් දන්නා විචිත්‍ර ධර්ම කතික කහපොළ ශ්‍රී සද්ධම්මා මහා විහාරය මරදන් කල්ල කරුණාගර මිහින්තලි විවේකාරාමයේ උභය මහා විහාරාධිපති කමඨානාචාර්ය අතිපූජනීය නම කියන අවසරයි තපෝවනේ අරියජ ස්වාමීන් වහන්සේ විසින් මා දැන් ඉතා ගෞරවයෙන් පාද නමස්කාරව ඔබ වහන්සේට ආරාධනා කර සිටිනවා ධර්ම මණ්ඩපයේ වැඩසිට ඔබ වහන්සේට දේශනාව ආරම්භ කරන ලෙසට සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි සෝම් තාක්ෂණයේ ඔස්සේ සෑම සෙනසුරාදා දිනකම ලංකාවේ වේලාවෙන් හවස 2:30ටත් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වේලාවෙන් රාත්‍රී 7ටත් ලෝකයේ පුරා විසිරවා හරින සසරින් නිවනට කියන මාතෘකාව යටතේ දේශනා කරනු ලබන ධර්ම දේශනා මාලාවේ 40 වෙනි ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට පින්වත් සියලු දෙනාම සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ධර්ම දේශනා 39ක් මේ වෙනකොට දේශනා කරලා තියෙනවා. අපි ගිය සතියේ දේශනා කළේ දීඝනිකායේ තියෙන මහා නිදාන සූත්‍රය. මහා නිදාන සූත්‍රයේ තියෙන්නේ පටිච්ච සමුප්පාදය පිළිබඳව. හැබැයි මේ පටිච්ච සමුප්පාදය අනුලෝම වශයෙන් පටන් අරගෙන ප්‍රතිලෝම වශයෙන් නැවත මුලට එන ක්‍රමය නෙමෙයි. ඒක මැදින් නවත්තලා නාම රූප ස්පර්ශයට හේතු වෙන ආකාරයත් ස්පර්ශය නිසා විඳීම් ඒ අනුව ඇලීම ඒ අනුව උපාදාන හේවත් දැඩිව ගැනීම ඒ අනුව කර්ම සකස් කිරීම ඒ අනුව භවයක් සකස් වීම ඒ අනුව පහළ වීම ඒ අනුව ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සිදුවෙන ආකාරයයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඒ වගේම ඒ සූත්‍රයේ තවත් තියෙන විශේෂ කාරණයක් තමයි මේ ආත්ම දිට්ඨිය කියන එක සහ මුලින්ම නැති කරගන්න ක්‍රමය මේ සූත්‍රය තුළ අන්තර්ගත වෙලා තියෙනවා. ආත්ම දිට්ඨිය විශේෂයෙන් මේක නැති වෙන්න ඕනේ, නැති කරගන්න ඕනේ. ආත්මයක් තුළ ඉඳගෙන අපි මේ ධහම හොයනවා නම් අපිට ඒක ලබා ගන්න අමාරුයි. ආත්ම දිට්ඨිය හැවත් සක්කාය දිට්ඨිය අනිවාර්යෙන් අපි අයින් කරගන්න ඕනේ. ඒ පිළිබඳව මානව දේශනා කරන සූත්‍රයක් තමයි මේ මහා නිදාන සූත්‍රය. පටිච්චසමුප්පාද. ප්‍රාපිය සූත්‍රයේ පෙන්වුවා නාම රූප නිසා ස්පර්ශය සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණය. නාම රූප නිසා ස්පර්ශ. හැබැයි ඒක අපිට වමනා නම් සලආයතන වලට ගන්නත් පුළුවන්. ගැටලුවක් නෑ. ඇයි? රූප කියන තැන සලආයතන තියෙනවා. ආයතන තියෙනවා. රූප කියන තැන ආයතන පහක් තියෙනවා. චක්කායතන, සෝතායතන, ගානායතන, චිවායතන, කායයතන.
ඉතින් නාම එක රූප. ඒතර ආයතන පහයි. නාමය ගත්තාම මන ආයතනෙ ආයතන 6ම. නමුත් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කරන්නේ නාම රූප පත්‍ය පස්ස. ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද යමෙක් ඇහුවොත් එයාට කියන්නේ ස්පර්ශයට හේතු වෙන්නේ නාම රූප කියලා. බය නැතු ප්‍රකාශ කරන්න. ඒ කොහොමද ඒක වෙන්නේ කියලා ඇහුවොත් කොහොමද ඒක වෙන්නේ? අපි දන්නා විඳීම හඳුනා ගැනීම. බලන්න පොඩ්ඩක් මේ ලෝකේ යම් කිසි කෙනෙක් විඳින්නේ නැත්තම් විඳීමක් නැත්තම් හැඳිනීමක් කොහෙත්ම නැහැ. විඳීමක් නැත්තම් සත්‍යයක් පුච්චලයක් පන්නවන්නේ කොහොමද? හොඳට කල්පනා කරලා බලන්න. මේ ලෝකේ යම් කිසි කෙනෙක් යම් තැනක විඳීමක් නැත්තම් විශ්වයේ කිසිම තැනක විඳීමක් නැත්තම් කොහොමද සත්‍යයක් පුච්චලයක් පනවන්නේ? පනවන්න බෑ. විඳීම තුළ තමයි සත්‍යයක් පුච්චලයක් මවාගෙන ඉන්නේ. විඳීම හැඳිනීම කියන මේ ධර්මයන් ගෝචර වෙන්නේ මනෝද්වාරයට. මනසට ස්පර්ශ වෙන්නේ. මනසට ස්පර්ශ වෙන්නේ. ඒතර මනසට ස්පර්ශ වෙනකොට විඳීම හැඳිනීම කියන ඒවා මනසට ස්පර්ශ වෙනවා නම් නාමයේ ස්පර්ශයට ප්‍රත්‍යයයි. ඒතර රූපේ ස්පර්ශයට ප්‍රත්‍ය වෙන්නේ. ඉතින් බාහිර රූපය ඇහැට ස්පර්ශයි. බාහිර ශබ්දය ඇහැට ස්පර්ශයි. බාහිර ගන්ධය නාසයට ස්පර්ශයි. බාහිර රසය දිවට ස්පර්ශයි. බාහිර පහස ශරීරයට ස්පර්ශයි. දැන් රූපයට ස්පර්ශයි. එතකොට ස්පර්ශයට රූපය හේතුයි. නාමය වේදනාව දැන් ඇහැට රූපයක් ස්පර්ශ වුණාට එක ශනේ මනසට වදින්න. ශනේ මනසටයි වදින්නේ. මනෝද්වාරයට. ඒක ස්පර්ශය නිවැරදිව සිද්ධ වෙන තැන මනෝද්වාරයට. ඒතර නාමය මනෝද්වාරයට ස්පර්ශය මනෝ සම්පස්ස. ඒතර ස්පර්ශයට හේතුව නාමය. හැඳිනීම දැන් වින්දත් දැන් රූපයක් ඇහැට රූපයක් මුණ ගැහිලා සිතක් ඇදුණු ගමන් විඳීමට යනවා. චක්කු විඥාන තර චක්කු කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශ නිසා විඳිනවා. ඒතර විඳින්න යන්නේ සනේ මනෝද්වාරයට. ඒතර නාමය ස්පර්ශ වෙන්නේ මනෝද්වාරයට. ඒතර කනෙන් ගන්න ශබ්දය ඒ ශබ්දයේ පිළිබඳ විඳින්න ඇහැට ස්පර්ශ වෙනවා. බාහිර ශබ්දය. ඒ ශබ්ද රූපය. කනට ස්පර්ශ වෙනවා. මේ කනට ස්පර්ශ වුණාට සනෙන් මනෝද්වාරයට දෙනවා. ඒ මනෝද්වාරයට ස්පර්ශ කරනවා විඳීම. ඒක නාමයේ ස්පර්ශයට ප්‍රත්‍යද? මේක මම එදා ටිකක් කිව්වා. මේක හරියට විස්තර කරන්න බැරි වෙච්ච නිසා මොකද මම දන්නා මේක තාම ගැටලුවක් ඔය කට්ටියට. තාම හරියට විසඳගත්තේ නැහැ ප්‍රශ්නේ. ඒ නිසා තමයි නැවතත් සිහි කරන්නේ. නැවත මතක් කරන්නේ තව ටිකක් විස්තර ඇතුව. නාසයට ගන්ධයක් ස්පර්ශ වෙනවා. හැබැයි ස්පර්ශය නාසයට ස්පර්ශය වුණාට ඒක විඳින්න සනේ මනෝද්වාරයට දෙන්නේ ස්පර්ශය. විඳින්න දෙන්නේ. මනෝද්වාරයෙන් විඳින්නේ. මනසින් විඳින්නේ. ඒතර මනසින් විඳිනකොට මනෝද්වාරයට යන්නේ ස්පර්ශය කිරීම. නාසයට ස්පර්ශ කරනවා. ඒතර බාහිර රූපය අධ්‍යාත්මික රූපයට ස්පර්ශ කරනවා. එතකොට ඒ කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශය. එතකොට නාමයක් එතන හැදිලා ඉවරයි. විඥානයක් හැදිලා ඉවරයි. ඒතර විඳින්න යන්නේ. විඳීම දෙන්නේ කොහටද? මනසට. මනෝද්වාරයට. මනෝද්වාරයට ස්පර්ශ කරන ශනේ. දැන් මනසින් විඳින්නේ. දැන් බාහිර රූපය නාසයට ගෝචර වුණාට නාසයෙන් විඳින්න පුළුවන්? බැහැ.
විඥාණයෙන් විඳින්න පුළුවන්. බෑ විඥානේ චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. එයාට විඳින්න බෑ. ඒ ධර්මතා දෙක සම්බන්ධ වීම නිසා හටගන්න සිතක් හදලා ඒ සිත චිත්තක්ෂණයෙන් නිරුද්ධ වෙනවා. ආයි නිරුද්ධයි. ආයි ඒ සිත ආයි හටගන්නේ. හැබැයි තර කර්ණ තුන ශනේ කර්ණ තුන එකතු වෙලා ඉවරයි ස්පර්ශය සිද්ධ වෙලා ඉවරයි. ශනේ ස්පර්ශය යන්නේ මනෝද්වාරයට. එතකොට නාමයේ ස්පර්ශයට හේතුද? ඔව්. මොකද්ද නාමය? විදීම. මනෝද්වාරය මනෝ සම්පස්ස. මනෝ සම්පස්ස. මනසට ස්පර්ශ කළේ. මනසෙන් ස්පර්ශ කරන්නේ විදීම. නාසයට ස්පර්ශ වෙන්නේ ගන්ධ රූපය. මනසට ස්පර්ශ වෙන්නේ නාමය. එතකොට නාම රූප ස්පර්ශයට හේතුද? ඔව්. රූපයටත් ස්පර්ශයි. ශනේ හටගත්ත සිතක් කර්ණ තුන එකතු කරන ස්පර්ශය. ඒතර ශනේ දුන මනෝද්වාරයට ස්පර්ශයි. විදින්නේ මනෝද්වාරයෙන්. ඒතර මනෝද්වාරයට ස්පර්ශ උනේ නැත්තම් නාසයෙන් විදින්නේ නැහැ. හටගත්ත තැනම නැති වෙනවා. නාසයට ගන්ධයක් ස්පර්ශ වුණා සිතක් හැදුණා ඒ සිත එතනින් නැති වෙලා මනෝද්වාරයට දුන්නේ නැත්තම් සත්‍යයක් උච්චරේ පනවන්න පුළුවන් බෑ සත්‍යයක් උච්චරේ පනවන්න බෑ විඳින්න බැරි නම් විඳින්නේ නැත්තම් සත්‍යයක් උච්චරේ පනවන්න බෑ මේ ලෝකේ කිසිම කෙනෙක් කිසිම විඳීමක් නැත්තම් සත්‍යයක් උච්චරේ පනවන්න බෑ. විඳින නිසා සත්‍යයක් උච්චරයක් පනවන්න පුළුවන්. එහෙනම් මනෝද්වාරයට ස්පර්ශ කරන්නේ. දිවට රස ස්පර්ශ වෙනවා. බාහිර රසය දිවට ස්පර්ශ වෙනවා. ඒකට හැදෙන සිත. ඒ කරුණු තුන එකතු කළ ස්පර්ශයෙන්. ජීව සම්පස්. ඒතර ඒ ශනේන් මනෝද්වාරයට ස්පර්ශ කරනවා. ඒ හටගත්ත ඒ සිත ශනේ මනෝද්වාරයට ස්පර්ශ කරනවා විඳින්නේ. හැබැයි සිත ශනේ නැති වෙනවා. ඒ කියන්නේ චිව විඥානේ ඇති වෙන ශනේ නැති වෙනවා. හැබැයි ස්පර්ශය දෙනවා මනෝද්වාරයට. ඒතර නාමය ස්පර්ශද මනසට මනෝද්වාරයට. ඔව්. රූපේ ස්පර්ශයි නාම රූප දෙක මනෝ සම්පස්සෙට මනෝද්වාරයට ස්පර්ශයි. ඒ රූපයත් එක්ක සම්බන්ධ වෙලා නෑනේ. දැන් මේ ගැටලු සහගතයි නේ. ඔව් ගැටලු. ඒ බෙදලා ගන්න බැරි හින්දා. වෙන් කරන්න බැරි හින්දා ගැටලු. නෑ බාහිර රසය දිවට ස්පර්ශ වෙනකොට හැදෙන්නේ සිතක්. තන විඳීමක් නෑ හැදෙන්නේ සිතක්. චිව විඥානේ. ඒතර සිද්ධ වෙනකොට විඥානේ හට ගන්නකොට කරුණු තුන එකතු වෙලා ඉවරයි. ස්පර්ශය වෙලා ඉවරයි. ඒතර ස්පර්ශය නිසා විඳිනවා කියන්නේ ඒතර මනෝද්වාරයට දෙන්න ඕනේ. මනෝද්වාරයට ස්පර්ශ කරන්න ඕනේ. මනසට ස්පර්ශ කරන්න ඕනේ. මනසට ස්පර්ශ කරනවට කියනවා මනෝ සම්පස්ස. මනසට ස්පර්ශ කළා දුන්නා. දැන් මනසට ස්පර්ශ කළා දුන්නේ නැත්තම් විඳින්න බෑ. ඒක තමයි අර දැක්කොත් දැක්ක කියලා ගත්ත තැන. දෙකේ දික්කමත්. එතකොට මොකද වෙන්නේ? ඒතර මනෝද්වාරයට ස්පර්ශ වෙන්නේ. දැක්කනම් දැක්කා. ස්පර්ශය මනෝද්වාරයට දෙන්නේ විඳින්නේ. හටගත්ත තැන සිත නිරුද්ධයි. දැන් මොකද්ද වෙන්නේ? බාහිර රසය දිවට ස්පර්ශයි හැදුන සිතක්. එතකොටම ස්පර්ශ සිද්ධ වෙලා ඉවරයි. සිත හැදෙනකොටම ස්පර්ශය සිද්ධ වෙලා ඉවරයි. ඒ ස්පර්ශය ශනේන් දෙනවා මනෝද්වාරයට. මනසට. ඒතර මනසට දුන්නාම විඳිනවා. ඊට පස්සේ හඳුනා ගන්නවා. ඊට පස්සේ විනිශ්චය හොඳ නරක. හොඳද නරකද?
විනිශ්චය කරනවා. හොඳයිද නරකයිද කියලා. විනිශ්චය කරපහා චන්දරාගය. විනිශ්චය කරපු ගමන් චන්දරාගය. චන්දරාගය කියපු ගමන් මම. නෑ කාට චන්දරාගය? මට. තර මගේ කියලා අයිති කරගෙන ඉවරයි. මගේ කියලා අයිති කරන් ඉවරයි. මගේ කියලා අයිති කරගත්තාම මොකද වෙන්නේ? තමන් සතු කරගත්තා. මගේ කියලා අයිති කරගත්තේ තමන් සතු කරගත්තා. තමන් සතු කරගත්තාම හංගනවා. මච්චරි හංගනවා. හංගපුවාම රකින්න ඕන. ආරක්ෂා කරන්න බෑ හංගුවට පස්සේ. දැන් රකින්න ආවියද ගන්න. පොළො මුගුරු ගන්න. ගහ බැන ගැනීම, වාද විවාද, රණ්ඩු සරුවල්, නඩුහබ, උසාවි, පොලිසිය. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? දැන් ඊට පස්සේ කුසල්ද අකුසල්ද සිද්ධ වෙන්නේ? දැන් ඒතකොට නාම රූප දෙක නෙමෙයිද ස්පර්ශයට ප්‍රත්‍ය? නාම රූප දෙක ස්පර්ශයට. අනිත් පැත්තෙන් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. නාම රූපච්ච සලආයතන සලආයතන පච්ච පස්ස කියලා ගත්තාම නාම රූප කියනකොට රූප වලට පහක් තියෙනවා ආයතන වලින්. නාම කියනකොට එකක් තියෙනවා මන ආයතනෙ. ඒක නාම රූපච්ච සලආයතන සලආයතන පච්ච කියලා ගත්ත ගැටලුවක් නැහැ. ප්‍රවෘත්තිය පෙන්වන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රේ පෙන්වන්නේ නාම රූපච්ච පස්ස. එයි ඒ පෙන්වන්නේ මේ නාම රූප දෙක ස්පර්ශයට ප්‍රත්‍ය වීම නිසා මේ සිද්ධ වෙන ගලාගෙන යන ආකාරය. දැන් ඒ විදියට බලාගෙන අකුසල සිද්ධ වෙන ආකාරයත් අපිට තේරුම් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ස්පර්ශය නිසා ඊට පස්සේ යනවා අපි විඳීම. ස්පර්ශය නිසා නෙවෙයි. විඳින තැන ඇලෙනවා. ඇලෙන තැන තදින් අල්ල ගන්න. ග්‍රහණය කර ගන්න. දැඩිව ගන්න. දැඩිව ගත්තාම දැඩිව ගන්නවට කියන්නේ උපාදානිය. ඒ උපාදානියට ගියාම කර්ම රැස් කරනවා. කර්ම කරනවා. දැන් අත්තන්ට එනව නේද? අර ග්‍රහණයට නතු කරගත්ත තැනට එනවනේ. ඇයි? හැංගුවේ. ඒකනේ දොරවල් ජනෙල් දාගෙන තියෙන්නේ. ඉබි අතුරු දාගෙන තියෙන්නේ. CCTV හයි කරන් තියෙන්නේ. නැද්ද? දැන් හංගගෙන නෙමෙයි දින්නේ. දැන් හංගගෙන ඉන්න රකින්න ඕනේ නැද්ද? රකින්න ඕනේ. ඒක රකින්න නම් මොකක්ද තියෙන්නේ? දැන් ගෙදර පොල්ලක්වත් නැද්ද? තියෙනවා අනිවාර්යෙන්. ආයුධයක් හරි තියෙනවා. යම් දෙයක් තියෙනවා. දැන් ඔය පාවිච්චි කරන්න ඕනේ පාවිච්චි නොකරත් ඉන්නද? අවස්ථාවක් આવොත්. හොඳයි Taman නැති වෙලාවක ඒවා අරගෙන උදුරගෙන එහෙම තිබ්බොත් උසාවියේ පොලිසියක් නැද්ද? ඒක අල්ලපුවත් අල්ලපු ගෙදර තියලා හම්බුන ගහ බැන ගැනීම රණ්ඩු සරුවල් වාද විවාද කලකෝලහල නැද්ද? ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. නාම රූපයේ ස්පර්ශයට ප්‍රත්‍ය ස්පර්ශය දැන් අපි මනෝද්වාරයට දෙන්නේ නැතුව එතනම නැවතුනොත් මොකද වෙන්නේ? නවත්තන්න වෙන කවදා හරි එතන. මනෝද්වාරයට දැන් ස්පර්ශ කරන්නේ නැතුව. මනෝද්වාරයට ස්පර්ශ කරන්න ඕනේ විඳින්න. ඒ මනසෙන් විඳින්නේ. ඇහෙන් විඳින්න පුළුවන්ද? රූපෙන් විඳින්න පුළුවන්ද? චක්කු විඥාණයෙන් විඳින්න පුළුවන්ද? බෑ. මේ ධර්මතා ප්‍රත්‍ය වීමක් විතරයි තියෙන්නේ. ඇස ප්‍රත්‍ය වෙනවා. විඳීම කියන තැනට යනකොට ඇස ප්‍රත්‍යයයි. බාහිර රූපේ ප්‍රත්‍යයයි. දෙක නිසා හැදෙන සිත ප්‍රත්‍යයයි. තින්න සංගති පස්සෝ කර්ණ තුන එකතු කරන ස්පර්ශය ප්‍රත්‍යයයි. ඒ ස්පර්ශය නිසා. ඒතකොට මනෝද්වාරයට ස්පර්ශය ස්පර්ශය කියන නාම ධර්මයක්. ස්පර්ශය නිසා විඳීම. ඒක තමයි. ඒතර මේ ලෝකේ කිසිම තැනක කිසිම කෙනෙක් විඳීම කියන ස්වභාවය හැඳිනීම විඳීම කියන ස්වභාවයක් නැත්තම් සත්‍යයක් පෙන්වන්නේ. සත්‍යයක් නැහැ. විඳීම හැඳිනීම තුළ තමයි සත්‍යයක්
දාගත්තේ. එහෙනම් දැන් එතකොට කාය සංපස්ස. ශරීරයට බාහිර පහසක්. දෙක නිසා හදෝ සිතක්. ඒ සිත චිතක්ෂණයේ ඇති වෙන ශනේ නැති වෙනවා. හැබැයි ස්පර්ශය දෙනවා කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශය දෙන්නේ මනෝද්වාරයට. විඳින්න. මනසින් විඳින්න. සීතල දැනෙන්නේ කයට. හැබැයි විඳින්නේ මනසින්. ඒතර මනෝද්වාරයට ස්පර්ශය වෙලා තියෙනවා. ගෙනින් තියෙන අරමුණ. රූපාරම්මණයත් මනෝද්වාරයට ස්පර්ශ වෙලා තියෙනවා. ශබ්දාරම්මණයත් මනෝද්වාරයට ස්පර්ශ වෙනවා. මනෝද්වාරයට ස්පර්ශ වෙන්න දෙන්නේ නැතුව හටගත්ත තැනම නැවතුවොත් එකයි තථාගතයන් වහන්සේ හේතු අයින් කළොත් ඵලය හටගන්නේ. හේතු අයින් කළොත් ඵලය හටගන්නේ. එහෙනම් නාම රූපච්ඡ පස්ස පස්සපච්ච වේදනා වේදනාපච්ච තණ්හාපච්ච උපාදානපච්ච කර්ම භවද උප්පත්ති භවපච්ච ජාතිපච්ච ආනන්ද ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ. මෙන්න මේ දුක්ඛ දේ පහළ වීම. ඒතර අපි මනෝද්වාරයට ස්පර්ශ වෙන්න දෙන්නේ නැහැ. හැබැයි සිත හට ගන්නවා. සෛරූපය නිසා සිත හට ගන්නවා. ඒක නවත්තන්න බෑ. රතන් වහන්සේත් ඒක නවත්තන්න නවත්තන්න බෑ. ඒක සිදුවෙන ක්‍රියාවලියක්. සෛරූපය නිසා සිතක් හැදෙනවා. හැබැයි මේ කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශයයි. හැබැයි ස්පර්ශය දෙන්නේ මනෝද්වාරයට. විඳින්න. හැබැයි ස්පර්ශය මනෝද්වාරයට ගෙනින විඳින්නේ නැහැ. විඳින්නේ නැහැ. එතකොට කර්ණ තුනක් සිද්ධ වෙයි. මොකද්ද? කර්ණ හතරක් සිද්ධ වෙනවා. ඇසේ ක්‍රියාව සිද්ධ වෙනවා. බාහිර රූපේ ක්‍රියාව බාහිරව සිද්ධ වෙනවා. දෙක නිසා හැදෙන සිතේ ක්‍රියාව සිද්ධ වෙනවා. කර්ණ තුන එකතු කරන ස්පර්ශය සිද්ධ වෙනවා. ඒ කර්ණ තුන එකතු කරන ස්පර්ශයක් එපේ. හැබැයි ස්පර්ශය මනෝද්වාරයට දෙන්නේ නැහැ. දැන් පෘථග්ජන පුච්චරය මොකද්ද කරන්නේ? මනෝද්වාරයට දෙනවා. එතකොට රූපයයි විඥානයයි ස්පර්ශයයි කියනේව නාම ධර්ම, ඇසයි රූපයයි කියනේව රූප ධර්ම. දැන් නාම රූප දෙක ස්පර්ශයට ප්‍රත්‍යද? මනෝද්වාරයට දෙනවනම් ස්පර්ශයට ප්‍රත්‍යය. හොඳයි. දැන් ඇසේ ක්‍රියාව තියෙනවා, රූපේ ක්‍රියාව තියෙනවා. දෙක නිසා හැදෙන සිතේ ක්‍රියාව තියෙනවා. කම කර්ණ තුන එකතු කරන ස්පර්ශය සිද්ධ වෙනත් ඉවරයි. සනෙන් අයින් කරා සිත. සනෙන් සිත අයින් කරා. තව චිත්තක්ෂණයකට ඉඩ දෙන්නේ නැහැ. රහතන් වහන්සේ කරන එක තමයි. ඒකයි දික්ටි මත්තන් කියේ. දැක්කොත් දැන් ඔයාලා මොකද කරන්නේ? දැක්කා කියලා නිකන් සම්බන්ධය දකින්නෙත් නෑනේ පෘථග්ජන පුච්චරේ. ඇහැට රූපයක් ස්පර්ශය වෙනවා කියලා දකින්නවද? දැක්කා කියලා දකින්නවද? දැක්කා කියලා ගන්න. ඒතනම දික්ටිනේ. දැක්කා කියනකොටම දික්ටියක්. දර සම්බන්ධ වෙන රූපේ ඇයි හදන සිත. දර ක්‍රියාව සිත. කර්ණ තුන එකතු කරන ස්පර්ශය. හැබැයි කර්ණ හතරකට ඉඩ තියෙනවා. පස්වෙනි එකට ඉඩක් දැන් මොකද කරන්නේ? හේතු අයින් කළොත් ඵලය නිරුද්ධයි. බින්දින් නැත්තම් හඳුනා ගන්නෙත් නැහැ. හඳුනා ගන්න නැත්තම් බලවත් වෙන්නෙත් නැහැ. බලවත් වෙන්නේ නැත්තම් විඥාණයට ප්‍රවෘත්තියකුත් නැහැ. විඥාණයට පැවැත්මක් නැහැ. විඥාණයට පවතින්න ඕනේ අරමුණක් ඕනේ. බලන්න හොඳට නැද්ද කියලා. අරමුණක එල්ලිලා නෙමෙයිද විඥාණය තියෙන්නේ? එක්ක රූපයක එල්ලිලා සිට නැද්ද?
ඔව්. නැත්තම් ශබ්දේ කෙල්ල ශබ්දාරම්මනේ. නැත්තම් ගන්ධය කෙල්ලිලා. ගන්ධාරම්මනේ. නැත්තම් රසය කෙල්ලිලා. රසාරම්මනේ. නැත්තම් පහස කෙල්ලිලා. පොට්ටබාරම්මනේ. නැත්. නැත්තම් අර නාම රූප දෙකෙන් එකක ධම්මාරම්මන. එල්ලිලා මනස. සිත විඥානයි. එල්ලිලා නෙමෙයිද තියෙන්නේ. දැන් එල්ලෙන්න දෙන්නේ. දැන් මේ කියන්නේ රහතන් වහන්සේගේ සිතේ ක්‍රියාවක් මේ කියන්නේ. ඒකයි කාටට මේක ගැඹීර ගැඹුරු වෙලා තියෙන්නේ. ගැඹුරු වෙලා පේන්නේ. රහතන් වහන්සේගේ සිතේ ක්‍රියාවයි මේ පෙන්නේ. රහතන් වහන්සේට ඇහැ තියෙනවා. ඇහැ තියෙනනේ රහත් උනා. බාහිර රූප ආයකට සම්බන්ධ වෙනවා. එතකොට චක්කු විඥානේ හැදෙනවා. එතකොටම කර්ණ තුන එකතු කරලා ඉවරනේ. එකතු කරේ ස්පර්ශයෙන්. හතරක් සිද්ධ වෙන්න දෙනවා. පස්වෙනි එකට ඉඩ නැහැ. පස්වෙනි එකට ගිය ගමන් එතකොට නාම රූප දෙක ස්පර්ශ වෙලා ඉවරයි මනෝද්වාරයට. මනෝද්වාරයට ස්පර්ශ වෙච්ච ගමන් විඳිනවා. විඳිපු දේ හඳුනා ගන්නවා. හඳුනාගත්ත දේ තුල සිත බලවත් වෙනවා. බලවත් වෙනකොට විතක්ක ਵਿਚාර කල්පනා කරනවා ශා බලනවා. එතකොට ප්‍රවෘත්තියක් තියෙනවා. මොන ප්‍රවෘත්තියක්ද? සංසාර ප්‍රවෘත්තියක් තියෙන්නේ. සංසාර ප්‍රවෘත්තියක්. වර්තමානයේ රහතන් වහන්සේගේ නාම රූප දෙක ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාව සිද්ධ වෙනවා. නාමයේ ක්‍රියාව සිද්ධ වෙනවා, රූපේ ක්‍රියාව සිද්ධ වෙනවා රහතන් වහන්සේ. හැබැයි කර්මවල ප්‍රවෘත්තියක් නෑ. කර්ම සකස් වෙන්නේ. ඒ කර්ම සකස් වෙන්නේ විඳින්නේ. විඳින්නේ. විඳින්න නැත්නම් හඳුනා ගන්න බෑ. හඳුනා ගන්න නැත්නම් මොකද වේදනා සංඥා දෙක නැත්නම් කොහොමද සිතක් බලවත් කරන්නේ? සිතක් බලවත් වෙන්නේ බලවත් කරන්න බෑ. විඳීම හඳුනා ගැනීම තුල තමයි බලවත් කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මෙතනදී පෙන්න ආනන්ද. එහෙනම් විඳීමයි හැඳිනීමයි කියලා දෙයක් ලෝකේ නැත්තම් ඒක කවදාවත් කොහෙත්ම ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් සත්‍ය පෙන්වන්නද? සත්‍ය පෙන්වන්න පුළුවන්. නෑ. ඒ ප්‍රතිසන්දි ගන්න ආරම්භණයක් නෑ. අරමුණක් නෑ ප්‍රතිසන්දියක් ගන්න. චුති ප්‍රතිසන්දි දෙක ගන්න අරමුණක් ඕනේ. ତර අරමුණ කෙල්ලලා අනිකා භවයට යන්නේ කුසල ආරම්මණය අකුසල ආරම්මණය. ආරම්මණය කෙල්ලනවා. ඒතර කුසල කර්ම අකුසල කර්ම. ඒක තමයි කුසල කර්ම අකුසල කර්ම කියන්නේ. කුසල චේතනා අකුසල චේතනා. කුසල සිතුවිලි අකුසල සිතුවිලි. සිතුවිලි වලට ඉඩක් නැහැ. අර ධර්මතා හතරේ ක්‍රියාවක් තියෙනවා. මොන ධර්මතා හතරේ? ඇස බාහිර රූපය. දෙක නිසා සිත හැදෙනවා රහතන් වහන්සේ. චක්කු විඥානය හැදෙනවා රහතන් වහන්සේ. ඒතොර එතන තණ්හාවක් නැහැ, මානයක් නැහැ, දික්කියක් නැහැ. ඒ ධර්මතා හතරේ ක්‍රියාව විතරක් රහතන් වහන්සේගේ නුවණින් දකිනවා, ප්‍රඥාවෙන් දකිනවා. ඇසේ ක්‍රියාවක් දකිනවා. ඒතොර එතන තණ්හා මාන දික්ටි නැහැ. ඒකට ඇලිලත් නැහැ. ඒකට මානයකුත් නැහැ. ඒ පිළිබඳව වැරදි දර්ශනයකුත් නැහැ. තණ්හා මාන දිට්ඨි නැහැ. ඒතර විඳින්නෙත් නැහැ. තණ්හා මාන දිට්ඨි නැත්තම් විඳින්නෙත් නැහැ. ඔය තණ්හා මාන දිට්ඨි තුල තමයි විඳින්නේ. ඒකනේ මම දැන් ගිය සතියේ කිව්වා මේක. මේ නැවතත් කියන්නේ ඒකයි. නැවත කියන්නේ හොඳට තහවුරු කරගන්න ඕන නිසා. සිත යම් තැනක ඇලුනොත් ඒ පිළිබඳව ආරම්මණය නැවත හොයනවද නැද්ද? හොයනවා. සිත යම් තැනක රැඳුනොත්, සිත යම් තැනක läග්ගොත්, සිත යම් තැනක ඇලුනොත්, ඒ ඇලෙන්න තියෙන්නේ එක්ක රූපය, එක්ක ශබ්දය, එක්ක ගන්ධ සුවඳ, එක්ක රසය, එක්ක පහස. හරිද? අර මනසිනු ගන්න අර විඳීම් කියන්නේ. දැන් මේ විඳීම් කියන තැනට අපි යන්නේ නැතුව මේ කතා කරන්නේ. ඒකට දැන් එයින් එකක් එපේ ගන්න. එයින් එකක් ඕනේ ගන්න. එහෙනම්
දැන් ඒ පහේ තැනක සිත ඇලිලා. ඇල්ලුලා නම් ඒ පහෙන් එකක් හොයනවා. ඒ හොයනවට කියන පරිශ්‍රණය. ඇල්ලුන නිසා තමයි හොයන්නේ නැත්තම් හොයන්නේ නැහැ. ඒකයි රහතන් වහන්සේට තණ්හාවක් නැති නිසා රහතන් වහන්සේ හොයන්නේ. පෘථග්ජන සියලු දෙනාට තෘෂ්ණාව තියෙන නිසා අරමුණු හොයනවා. නැද්ද? නැවත හොයනවා. නැවත. අරමුණු හොයනකොට අරමුණු ලැබෙනවා. අරමුණු හොයා ගන්න. ඒතර අරමුණු හොයන්න තමයි ඔය අලංකාර දේවල්, ලස්සන දේවල්, පියකරු දේවල්, මනස්කාන්ත දේවල් ඔක්කොම එක්රස් කරගෙන තියෙන්නේ. ලස්සන රූප, මිහිරි හඬ, හොඳ සුවඳ, ප්‍රණීත ආහාර, සුමුදු කයට පහසු, මෙට්ට ඇත ඇඳ ඇතිරිලි, විසුව පහසු දේවල් හොයාගෙන තියෙන්නේ මොකටද? අරමුණු හදන්නනේ. එතකොට දැන් අරමුණු නේද හිව්වේ? අරමුණු හොයනකොට අරමුණු ලැබෙනවනේ. අරමුණු ලැබුණා නම් මොකද කරන්නේ? අරමුණු ලැබුණාම ඒක බෙදනවා දෙකට. හොඳද නරකද කියලා. විනිශ්චය කරනවා. විනිශ්චය කරපුවානේ චන්දරාගය. ඒතර චන්දරාගය එන්නේ මම මගේ කියන තැන. ඒතර රහතන් වහන්සේට මම මගේ කියන හැඟීමක් තියනවද? නැහැ. ඒතකොට දික්ටි නැහැනේ රහතන් වහන්සේට. මම මගේ කියන හැඟීමක් රහතන් වහන්සේට නැත්තම් දික්ටි නැහැ. ඒතකොට චන්දරාගය නැහැ කියන්නේ ඒකයි. රහතන් වහන්සේට චන්දරාගය නැහැ. ඒතර තෘෂ්ණාවක් නැහැ. ඒතර මානයක් නැහැ. එයි සත්පුජ්‍යල සංඥාවක් නැහැ. සත්පුජ්‍යල සංඥාවක් එන්නේ විඳින තැන. විඳින තැනමයි එන්නේ සත්පුජ්‍යල සංඥාවක්. එතන හඳුනා ගන්න. විඳින හඳුනා ගන්න තැන සත්වයේ පුච්චලේ වශයෙන් ගන්න. එතකොට රහතන් වහන්සේට මානයක් නැහැ. ඒ මානයක් නේ. විඳින පුච්චලෙක් නැහැ. කාට මානෙ පෙන්වන්නද? පුච්චලේ දකින්නේ. ආත්මයක් දකින්නේ. ආත්මයකට අයිති දෙයක් දකින්නේ. ඒ මානසිකත්වයෙන් සම්පූර්ණයෙන් වෙන් වෙලා ඉන්නේ. එතකොට දැන් මම මගේ කියලා ගන්න නැත්තම් අයිති කර ගන්නවද? චන්දරාගය කියලා කියන්නේ මම මගේ. මට අයිති කියන එක තමයි චන්දරාගය කියන්නේ. මට අයිති නම් චන්දරාගය. ඒකනේ මගේ කිව්වේ. ඒතර මගේ කියපු ගමන් මොකද කරන්නේ? මගේ වෙච්ච ගමන් තමන් සතු කරගෙන තියෙන්නේ. තමන් අයිති කරගෙන, තමන් සන්තක කරගෙන. ඊට පස්සේ හංගන්න ඕන. දැන් හංගන්න තමයි ගේ දොර හදාගත්තේ. ඉබි අතුරු දාගත්තේ. CCTV හයි කරේ. නැද්ද? දැන් හැංගුවා. ඒකනේ කොහේ හරි යනකොට අල්මාරිත් අහලේ අතුරු ටිකක් ගන්නවා, දොරවල් ජනෙල් ටිකත් අහලේ අතුරු ටිකක් ගන්නවා. ඊට පස්සේ ගේට්ටුවෙන් එළියට ඇවිල්ලා ඒකත් කාර් එකේ දාමු ස්විච් එකෙන් ඕෆ් කරනවා ගේට්ටුවත්. නැද්ද? දැන් හැංගලා නෙමෙයිද තියෙන්නේ? හැංගුවා. දැන් හැංගුවා නම් දැන් රකින්න ඕනේ. හරි. දැන් ඔක ෆෝන් එකකින් බලන්න පුළුවන් නේ ඕනනම් ඈත කොහේ හරි දුර තැනකට ගියත් ගෙදර සිදුවෙන විශේෂම ෆෝන් එකෙන් බලන්න පුළුවන්. දැන් ෆෝන් එකෙන් බලපුවාම කියමු දැන් හොරු පැනලා කියලා ගෙදරට. දැන් ටංගල පොලිසියට කෝල් එකක් දෙනවා. අන්න අහවල් තැන අහවල් පාරේ අහවල් අංකේ දාන්න ගෙදරට අන්න හොරු පැනලා දැන්. එයි මෙතන ෆෝන් එකෙන් බලන්න පුළුවන්. දැන් එතකොට පොලිසිය යන්න ඕනේද නැද්ද? උසාවිය යන්න ඕනේද නැද්ද? නඩු කියන්න ඕනේද නැද්ද? CCTV වල තියෙන අපුච්චරයන් පිළිබඳව ඊට පස්සේ ඒවා නැවත අපසට කරකවලා රිවයින්ඩ් කරලා බලපුවාම මිනිස්සුත් අඳුරගත්තා. දැන් මොකද්ද කරන්නේ? රණ්ඩු සරුවල් ගහ බැන ගැනීම, වාද විවාද, කලකෝලාහල, බොරු කේලම්, පරුෂ වචන මොන නැද්ද? හොඳයි කිසිම කෙනෙකුට කිසිම තැනක රකින්න දෙයක් නැත්තම් මොකද වෙන්නේ? රහතන් වහන්සේට රකින්න දෙයක් නැහැ. ආරක්ෂා කරන්න දෙයක් නැහැ. ඒ තණ්හත් නැහැ, මානත් නැහැ, දිට්ඨිත් නැහැ. රකින්න දෙයක් නැහැ රහතන් වහන්සේ.
රකින්න දෙයක් නැත්තම් හංගන්නේ මොනවද? රකින්න දෙයක් තියෙන හින්දානේ හංගන්නේ. මච්චරිය නෑ. ඒතර හංගුවේ නෑ. ඒතර හැංගුවේ නැත්තේ අයිති කරගෙන නෑ. තමන් අයිති කරන්නේ. අයිති කරගත්තේ නැත්තේ මගේ කියලා ගත්තේ නෑ. මගේ කියලා ගත්තේ නැත්තේ චන්දරාගේ නෑ. චන්දරාගේ නැත්තේ අරමුණු හෙව්වේ නෑ. අරමුණු හෙව්ව හින්දානේ ලැබුණේ. ඒතර අරමුණු ලැබුණේ නෑ. අරමුණු ලැබුණේ නැත්තේ අරමුණු හෙව්වේ නෑ. අරමුණු හෙව්වේ නැත්තේ ඇලීම නෑ. දැන් හරිද සමුදාය සත්‍ය? දුක් වලට හේතුද නැද්ද? දැන් මේ රාතන් වහන්සේගේ සිත හා මේ පෘථග්ජන සිත මේ පිළිබඳව මේ පෙන්වන්නේ. දැන් අපි කවදා හරි එතනට යන්න වෙනවනේ. දැන් ඒකට මේ සසරේ නිවනට බණ කියන්නේ. නැත්නම් සසරේ සසරට බණ කියන්න බැරි. වැඩක් නැහැ නේ. ඕනේ මොකද? සසරේ නිවනට. එහෙනම් නිවනට නම් අපි රහතන් වහන්සේගේ සිතේ ස්වභාවය හඳුනා ගන්න ඕනේ. ඉතින් මම රහතන් වහන්සේ කෙනෙක් හඳුනා ගන්න පුළුවන් සූත්‍රයක් තියෙනවා. මේ අද පුළුවන් වුණොත් මේ ටික කියලා ඉවර වෙලා ලබන සතියේ කියන රහතන් වහන්සේ කෙනෙක් හඳුනා ගන්න. පුළුවන් සූත්‍රය බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ චබ්බිසෝදන සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය පුළුවන් හොඳට රහතන් වහන්සේ කෙනෙක් හඳුනා ගන්න. කොහොමද කියලා හඳුනා ගන්න. දැන් හොයනවනේ ගොඩාක් කට්ටිය හොයනවා. මේ ධර්මය දැන් හරි විවෘතයි, පැහැදිලි, පිරිසිදුයි දේශනා කරන ස්වාමින් වහන්සේලා ඕන තරම් ඉන්නවා. නිවැරදිව දේශනා කරනවා. ඉතින් හොයන මේ රහතන් වහන්සේ කවුද කියලා. කොහෙද ඉන්නේ? කවුද රහතන් වහන්සේ? කවුද රහත් වෙලා තියෙන්නේ? එයා රහත් වෙලාද? එයා අනාගාමී වෙලාද? හොයාගන්න පුළුවන්. සූත්‍රයක් තියෙනවා. මම ඒ කියන්න මේ සූත්‍ර දේශනාවෙන් පස්සේ ලබන සතියේ නම් පුළුවන් වුණත් කියන්න. තියෙනවා හොයාගන්න. දැන් මේ පෙන්වන්නේ රහතන් වහන්සේගේ සිත හා පෘථග්ජන සිතේ ස්වභාවය. එහෙනම් දැන් එතකොට කණෙන් ශබ්දයක් ඇහුවත් අපිට මොකද වෙන්නේ? හැදෙන සිතක්. කර්ණ තුන එකතු කරලා දෙන ශරණයෙන් ස්පර්ශය අපි ඒක දෙන ශරණයෙන් මනෝද්වාරයට. මනෝද්වාරයට දෙන. මොකටද? ඇදගෙන යන්නේ. ස්පර්ශ කරන මනෝද්වාරයට. ඒතර හටගත්ත නාමය විඥානය හා ස්පර්ශ කියන නාම ධර්මය අර මනෝද්වාරයට ස්පර්ශ කරනවා. මනෝද්වාරයට ස්පර්ශ වෙන්නේ. ඒ ස්වභාවය. විඳිනවා. විඳිනකොට හඳුනා ගන්න ඒ ස්වභාවය විනිශ්චය හොඳ නරක. හොඳ නරක වශයෙන් හඳුනා ගන්න. දැන් හොඳ නරක වශයෙන් හඳුනාගත්තා. ඊට පස්සේ චන්දරාගය. රහතන් වහන්සේට නෑ. අනට ශබ්දයක් ඇහෙනවා රහතන් වහන්සේට. රහතන් වහන්සේට කන තියෙනවා. ශබ්ද ඇහෙනවා. සෝත විඥානයත් හැදෙනවා. කර්ණතර ස්පර්ශය විසින් එකතු කරනවා. හැබැයි ඒ ස්පර්ශය මනෝද්වාරයට දෙන්නේ. මනෝද්වාරයට දෙන්නේ. මනෝද්වාරයට දුන්නොත් තමයි විඳින්නේ. විඳීම වින්දනය වේදනාව දැනෙන්නේ කොහාටද? කනටද? නෑ. කනේ වේදනාව දැනෙන්නේ මනසට. ඇහැටද? ඇහි වේදනාව දැනෙන්නේ මනසට. ඇහි ආබාධයක් නම් ඒ වේදනාව දැනෙන්නේ මනසට. ඒතර මනසට ස්පර්ශ වෙනවා. රූපය මනසට ස්පර්ශ වෙනවා. එතකොට රහතන් වහන්සේ විඳින්නේ වේදනාවක් හැටියට ගන්න ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මයක් මේක. ඒකත් අනිත්‍ය වූ ධර්මයක්. తాවකාලික ධර්මයක්. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මයක් කියන ස්වභාවය විතරයි රහතන් වහන්සේ දකින්නේ. විඳින්නේ. කායික දුක් වේදනාවක් වුණත් මනසට ස්පර්ශ කළා මනසින් විඳින්නේ. ඒකයි මම මෙතන ඉස්සෙල්ලා කිව්වා. එක ඊතලයකින් පහර කාපු පුච්චලයට තව ඊතලයකින් විද්දොත් ඊතල දෙකක වේදනාවක් දැනෙනවා. එතකොට එක ඊතලයක වේදනාව එක ඊතලයක් නම් විද්දේ ඒ වේදනාව විතරයි. ඒ කියන්නේ කයට කයේ අපහසුතාවයන් නිසා, කයේ ආබාධයන් නිසා, කයේ රෝගයක් නිසා, කයේ පීඩාවක් නිසා කායික වේදනාවක් තියෙනවා.
හැබැයි ඒක මනසට මනෝද්වාරයට ස්පර්ශ කරන්නේ රහතන් වහන්සේ. අපි මොකද කරන්නේ? ඔළුවේ කැක්කම හැදිච්චාම කාගේ ඔළුවද කැක්කම? මගේ ඔළුව කැක්කම ඉන්න බෑ. දැන් ඊතල පාරවල් දෙකයි. ඔළුවට එකක් වැදිලා අනිත් එක මානසයට වැදිලා. නැද්ද? ඊතල පාරවල් දෙකයි. රහතන් වහන්සේට එක ඊතල පාරයි. රහතන් වහන්සේට ඔළුව කැක්කම හැදි. හැබැයි එක ඊතල පාරයි. ඒක මනෝද්වාරයට දීලා නැහැ. අපි මනෝද්වාරයට දෙනවා. ඒතර මනෝද්වාරයට එහෙනම් නාමය නාම රූප දෙක ස්පර්ශ නැද්ද? ස්පර්ශයට හේතු වෙන්නේ නැද්ද? නාම රූපච්ඡ පස්ස කිව්වේ ඒක. ස්පර්ශයට හේතු වෙනවා. ඒ කියන්නේ මනෝද්වාරයට මේ ස්පර්ශය කතා කරන්නේ. ඒතර නාම රූප දෙකේ ක්‍රියාව සිද්ධ වෙනවා. හැබැයි මනෝද්වාරයට ස්පර්ශ කරන්නේ රහතන් වහන්සේ. රහතන් වහන්සේට දැන් දිවයි රසයයි සිත හැදෙනවා. දැන් කරුණු තුනේ ශණයෙන් එකතු කරලා දෙනවා ස්පර්ශයට. ස්පර්ශයෙන් එකතු කරලා දෙනවා. ඒක මනෝද්වාරයට දෙන්නේ නෑ. රහතන් වහන්සේට ආහාරය පිළිබඳව අමනාප සිතක් නැත්තේ. අමනාප සිතක් නැහැ. ඒක නීරස වුණත්, ඒක තමයි අප්‍රිය වුණත්, අමනාප වුණත්, නීරස වුණත් රහතන් වහන්සේට ඒ පිළිබඳව මනෝද්වාරයට ස්පර්ශ කළා නැහැ. ආහාරයේ දිවේ තිබ්බ සතර මහා ධාතුත් එක්ක එකතු වෙච්ච බව දැනගත්තා එච්චරයි. දැනුණා විතරයි. ග්‍රහණයට නතු කරන්නේ. ඇලිලා නැහැ, විඳින්නේ. හඳුනාගත්තත් නැහැ. හඳුනාගත්තේ කොහොමද? සතර මහා ධාතු. මේ සතර මහා ධාතුත් අපි බෙදලා පෙන්නවා. තවත් යටට යන්න ඕන කියන කාරණේ. එහෙනම් පැහැදිලිද? එහෙනම් දැන් මෙච්චර වෙලා කතා කරේ ඒ පිළිබඳව රහතන් වහන්සේගේ සිත හා මේ පෘථග්ජන සිත. ඒතර අපි තමනුත් එතනට ආවොත් Tamanටත් දැනේ. එහෙම නැතුව රහතන් වහන්සේලා හොයන්න යන්න එපා. හැබැයි හොයාගන්න ක්‍රමය මම කියන්න. කොහොමද හොයාගන්නේ කියලා. Tamanට දැනගන්න පුළුවන් එතකොට කවුද රහතන් වහන්සේ කවුද රහත් නැත්තේ කියලා. ඊට පස්සේ ආනන්ද හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මේ ආත්මවාදියා මේ ආත්මය සතර ආකාරයකට පනවනවා. ආත්මවාදී. ඒ කියන්නේ ආත්මයක් තියෙනවම කියලා ගත්ත පුච්චලේ. මේ ආත්මය සතර ආකාරයකට පනවනවා. කොහොමද? රූපේ ආත්මය කියනවා. රූපේ කුඩායි කියලා ගන්නවා. රූපේ ආත්මයි කියලා ගන්නවා. රූපේ කුඩායි කියලා ගන්නවා. රූපේ අනන්තයි කියලා ගන්නවා. රූපේ අනන්තයි කියලා ගන්නවා. රූපේ මහත් කියලා ගන්නවා. අරූපය ආත්මයි කියලා ගන්නවා. අරූපේ කුඩයි කියලා ගන්නවා. අරූපේ අනන්තයි කියලා ගන්නවා. අරූපේ මහත් කියලා ගන්නවා. අනන්තයි කියලා ගත්තාම මහත් කියලා ගන්නවා. මෙන්න මේ සතර ආකාරයට ආත්මවාදී ආත්මය පනවනවා. ආනන්ද රූපයක ආත්මයක් තියෙනවද? ආත්මය කියන්නේ මොකක්ද? ආත්මය කියන්නේ වෙනස් නොවන දේ. තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් දේ. ඒතර ආත්මවාදය රූපය ආත්මය කියලා ගන්නවා. ඒක ස්ථිර කරන්න හදනවා. නැති ආත්මයක් ස්ථිරව තියෙන බව පෙන්වන්න හදනවා. ආත්මවාදය. රූපය ආත්මය වශයෙන් ගන්න. දැන් රූපය ආත්මය වශයෙන් ගන්න පුළුවන්? බැහැ. ඇයි ගන්න බැරි? ආත්මය කියන එකේ වචනය තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා. ආත්මය කියන්නේ තමාගේ කැමැත්ත හැටියට, සව කැමැත්ත හැටියට. තමාගේ වසඟෙහි පවත්වන්න පුළුවන් දෙයක් ආත්මය. වෙනස් නොවන දෙයක් ආත්මය. වෙනස් නොවන දෙයක් හා තම වශයෙන් තමාගේ වසඟෙහි පවත්වන්න පුළුවන් දෙයක්. එතකොට දැන් කුඩා හෝ මහත්ෝ යම් රූපයක් පුළුවන් ද ආත්මයට දාන්න?
බෑ. ඒ බැරි. තමගේ වශයෙන් පවත්වන්න බෑ. තමගේ වශයෙන් පවත්වන්න බෑ. අර රූපයේ තියෙන කුඩා ඒවා තියෙනවා. කුඩා ඒවා තියෙනවා. අර කෙනෙක් කියන රූපේ ආත්මය, ආ කියන ආත්මය කුඩායි. රූපේ කුඩායි. රූපේ අනන්තයි. කෙලවරක් නැහැ මේ රූපේ. මහත් කියලා ගන්න. එහෙම ගන්න පුළුවන්. මහත් වූ රූපයක් නිට්ටයද? නිට්ටය නම් ආත්මයි. අනිත්‍යද? අනිත්‍ය නම් ආත්මයි. තමාගේ වශයෙන්ද පවතින්නේ? මෙච්චරලා කතා කළ හේතුඵල. ප්‍රත්‍යයට අනුරූපවද? ප්‍රත්‍යයට අනුරූපයි. එහෙනම් ආත්මයට ගන්න බෑ. හැබැයි ආත්මවාදියා ඒක ආත්මයක් හැටියට පිළිගන්නේ එයා ඒක ආත්මයක්ම කියලා තමයි එයා ඒක ස්ථිර කරන්න හදන්නේ. ඒ ආත්මවාදියාගේ ස්වභාවය. එහෙම නැත්නම් කියන ආත්මවාදියා අරූපේ ආත්මය කියලා. අරූපය කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන නාම ධර්ම. තන නාම ධර්ම වේදනා ආත්මය කියන්නේ පුළුවන්. සංඥා ආත්මයේද සංස්කාර ආත්මයේද විඥාන ආත්මයේද? කතාත්මයට ගන්න බෑ. එයි ප්‍රත්‍යයෙන් හටගත්තේ එක. හේතුන්ගෙන් හටගත්තේ එක. අනිත්‍යයි. අස්තිරයි. తాවකාලිකයි. ෂණයයි. තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන්ද? විඳීමට අනුවයි හඳුනා ගැනීම. ඒ හඳුනා ගැනීමට අනුවයි බලවත් වීම. ඒතර වේදනාව සංඥාවට ප්‍රත්‍යය, සංඥාව සංස්කාරයන්ට ප්‍රත්‍යය. වේදනා සංඥා සංකාර විඥානයේ ප්‍රවෘත්තියට ප්‍රත්‍යයයි. සංස්කාර කියන මට්ටමට එනකොට කර්ම කියන තැනට ඇවිල්ලා ඉවරයි. චේතනා සංස්කාර අකුසල කර්ම අකුසල කුසල කර්ම කුසල චේතනා කුසල චේතනා සිත බලවත් ඉවරයි. ඒතර කර්මයක් සකස් වෙලා ඉවර නම් සිතට එල්ලෙන්න තැනක් තියෙනවා. සිතට එල්ලෙන්න තැනක් තියෙනවා. රහතන් වහන්සේගේ සිතට එල්ලෙන්න තැනක් නැහැ. එයි විඳින්නේ. අර ධර්මතා හතරෙන් නවත්තලා තියෙනවා. ස්පර්ශය මනෝද්වාරයට දෙන්නේ. ස්පර්ශය මනෝද්වාරයට දෙන්නේ නැත්තම් විඳින්නේ හඳුනා ගන්න බලවත් වෙන්නේ. අර අසයි රූපයයි නිසා හටගත්ත චක්කු විඥානය එතන නිරුද්ධයි. එතන ඉවරයි. දැන් පැහැදිලිද? ඒතර වේදනාව ආත්මයට දාන්න පුළුවන්ද? බෑ. වේදනාව ආත්මයට දාන්න බෑ. පුළුවන් දාන්න? බෑ. සංඥාව ආත්මයට දාන්න පුළුවන්? ඒත් බෑ. ආත්මය කියන්නේ තම වශයෙන් පවතින එක. නෑ. තමාගේ වශයෙන් මේ පවතින්නේ. දැන් රූප අපි කියමු ගම්ම රූපය පිළිබඳ විඳිනවා. විඳිනවානේ ප්‍රත්‍යක්ෂණ පුච්චලය. රූපය පිළිබඳ විඳිනකොට රූපය පිළිබඳ හඳුනා ගන්න. විඳින තැන හඳුනා ගන්නවනේ. ඒතර විඳින තැන හඳුනාගත්තාම අර විනිශ්චයට එනවනේ හොඳ නරක. එක්ක පටිඝ සම්පස්සේ එහෙම නැත්නම් තරහක් ස්පර්ශ වෙනවා. එහෙම නැත්නම් ලෝභය ස්පර්ශ වෙනවා. ලෝභය ස්පර්ශ වෙනවා. දෙකම අකුසල නෙමෙයිද? දෙකම අකුසල. ඒතකොට දැන් රහතන් වහන්සේට දැන් විඥානේ නැවතුණානේ. අර ස්පර්ශය සිද්ධ වෙනවා. ඒ නිසා තමයි මේ ස්පර්ශය විශේෂ ආහාරයක් හැටියට දේශනා කළා තියෙන්නේ. මුළු සසරටම ප්‍රත්‍ය වෙන ධර්මයක් හැටියට ස්පර්ශය දේශනා කළා තියෙනවා. කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියලා හතරක් තථාගතයන් වහන්සේ දේශනා කළේ ඒකයි සසරට. එහෙනම් එතකොට දැන් වේදනාව ආත්මයට දානවද සංඥාව ආත්මයට දානවද සංස්කාර ආත්මයට දානවද? සංස්කාර ආත්මයට දාන්න බෑ. එයි වේදනා සංඥා දෙක හින්දානේ සංස්කාර ආත්මය. ප්‍රත්‍යයෙන් උපන් ධර්මයන්. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මයක් නේ. මනෝද්වාරයට නිස්පර්ශ උනේ. එයි වේදනාව මනෝද්වාරයට ස්පර්ශ කළා ඒකම හැඳිනීම මනෝද්වාරයට ස්පර්ශ කළා. සිත බලවත් වීම මනෝද්වාරයට ස්පර්ශ කළා. අර රූපේ ස්වභාවය නැද්ද?
හැබැයි මූලික ධර්මතා දෙක ඇසයි රූපේ. හැදුන සිතක්. මේ කරුණු හතරෙන් නවත්තනවාද එහෙම නැත්නම් දිගට යන්න දෙනවද? මොකද්ද කරන්නේ? අද රහත් කරන්න තමයි හදන්නේ. කරුණු හතරෙන් නවත්තනවාද? එහෙම නැත්නම් නැවතත් පෘථග්ජන පුච්චලයක් වශයෙන් විඳීමත් අරගෙන හඳුනා ගැනීමත් අරගෙන කර්ම කියන ස්වභාවයට ගිහිල්ලා අරමුණක එල්ලෙන්න අරයට කාටද විඥාණයට අරමුණක් හදලා දෙනවද එල්ලෙන්න? දැන් අද වුණා නවත්තන්න පුළුවන්. දැන් පුළුවන් වුණා නවත්තන්න. බැරිද? ඒක අද බෑ නෑ හෙටත් බෑ. එයි හෙටත් ඔය ප්‍රශ්න ටික තියෙනවා. හෙටත් ඔය ප්‍රශ්න ටික තියෙනවා. එතකොට මොකද? අනිද්දා. අනිද්දාටත් ඔය ප්‍රශ්න ටික තියෙනවා. එතකොට ලබන සතිය. දැන් ලබන සතිය වෙනකන් ඉඳීද? මොකද්ද කරන්නේ? පෘථග්ජන වශයෙන්ම පරලව යනවාද? එහෙම නැත්නම් රහත් වෙලා පිරිනිවන් පානවාද? කරුණු දෙකයි තියෙන්නේ. දැන් එතකොට දැන් වේදනාව ආත්මයට දාන්න බෑනේ. සංඥාව ආත්මයට දාන්න බෑ. ඒතර ආත්මයේද විඳින්නේ? අර ආත්මවාදියා ගන්නවා ආත්මය විඳී කියලා. දැන් ආත්මයේද විඳින්නේ? දැන් මේ ප්‍රවෘත්ති ගලපු ආකාරයටද සිද්ධ වෙන්නේ? එහෙම නැත්නම් ආත්මයක් විඳිනවද? එහෙනම් දැන් මම විඳිනවා කියලාද? මම විඳින කියලා ගන්නකොට ඊතල පාරවල් දෙකයි. කන කැක්කම ඉන්න බෑ කණේ කැක්කම. දැන් කනේ මොකක් හරි ආබාධයක්. මේක කායික ආබාධයක්. හැබැයි ස්පර්ශය දෙන මනෝද්වාරයට. පටිඝ සම්පස්ස. දැන් මනෝද්වාරයට දුන්නාම ඊතල පාරවල් දෙකයි. මානසිනුත් විඳිනවා. කයනුත් විඳිනවා. ඒක ඊතල පාරයක්. ඒ තමයි කනේ ආබාධය. දැන් ඒක ස්පර්ශ කළා දුන්න මනසට. දැන් මනසිනුත් විඳිනවා. ඊතල පාරවල් දෙකයි. දැන් විඳිනවා. දැන් විඳිනකොට එන්නේ මොන සිතුවිලිද? පටිඝේ නැද්ද? තරහා එන්නේ නැද්ද? තරහ එනවා. වේදනාව සුව වෙනකම්ම තරහක් එනවද නැද්ද? මොන වදයක්ද මේක මොන කරදරයක්ද නිින්ද යන්නෙත් නැහැ නිදා ගන්නත් බෑ බෙහෙත් කෙරුවා ඉන්ජෙක්ෂන් එකකුත් ගැහුවා බේවා නිින්ද යන බෙහෙත් බිව්වා ඒත් නිින්ද යන්නේ මේ කැක්කුම මොකද්ද වදි සතුට වෙනවද අඬනවද ඊතල පාරවල් දෙකයි එකක් කනට වැදිලා අනික මනසට වැදිලා මනෝද්වාරයට දීලා ආත්මයේද වේදනාව ආත්මයද විඳින්නේ විදින පුච්චරේ කියන ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක් තම වශයෙන් පවතින එකක්. ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද නෑ ආනන්ද ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් එකක් වේදනාව. ඒ වේදනාවට ඇලෙනවද? එහෙම නැත්නම් ගැටෙනවද? ගැටෙනවා කියන්නේ වේදනාව ඉක්මනින් අයින් කරගන්න තියෙන උවමනාව. කර්ම. දැන් කර්ම භවය තුල ජාති තුල මෙච්චර කල් කෙරුවක තමයි. මෙච්චර කල්ම කෙරුවක තමයි. දැන් එතකොට දැන් බලන්න. එහෙනම් වේදනාව ආත්මයට දාන්න බෑ. ආත්මේ විඳීම් කියන්නත් බෑ. විඳීම් නෑ කියන්නත් බෑ. ආත්මයක් නෙමෙයි විඳින්නේ. විඳීමක් තියෙනවා. විඳීමක් තියෙන හින්දානේ මේ පුච්චලෙන් මේක ඇලෙන්නේ. ආනන්දට කියන ආනන්ද ආස්වාදයක් හැටියට ගන්න. නිස්සරණයක් හැටියට ගන්න. අපි කොහොමද ගන්නේ? ආදීනවයක් හැටියට ගන්න. හේතු ප්‍රත්‍යයෙන් සකස් කරන්නේ. ප්‍රත්‍යයෙන් උපන් ධර්මයන්, අනිත්‍ය වූ ධර්මයන්, අස්තිර වූ ධර්මයන්, తాවකාලික වූ ධර්මයන්, තමාගේ වශයෙන්ගේ පවත්වන්න බැරි ධර්මයන්. එහෙනම් වේදනාව ඊතල පාරවල් දෙකක් කනවාද එකක් ඇද්ද? රහතන් වහන්සේ එකයි. දැන් නාසය ආබාධිකුත් තියෙනවා. දැන් නාසය ආබාධයක් අපි කියමු.
නාසය ඇතුලේ කොම්මන හරි හිර වෙලා හරි එහෙම නැත්නම් මස් දැල්ලක් හරි ඇවිල්ලා එහෙ නැත්නම් නාසයෙන් ලේ ගලනවා හරි පීනස් එහෙම වැඩි වුණාම නාසයෙන් ලේ ගලන එහෙම ස්වභාවයක් තියෙනවානේ. ඒතර ඒ වගේ දැන් නාසයේ දැඩි අපහසුතාවයක් ආවා. දැන් මේක කොහාටද දෙන්නේ? දැන් එක ඊතල පාරක් වැදිලා තියෙන්නේ. දැන් තව ඊතල පාරකින් විදිනවද එක ඊතල පාරෙන් නවත්ත ගන්නවද? දැන් මේ වේදනාව ස්පර්ශය නිසානේ හටගන්නේ. ඒතර නාස්‍ය බාහිර ගන්ධය ඕ නැත්නම් ඒක තියෙන ආබාධය. ඒතර ස්පර්ශයක්. ආබාධය කියන්නේ සතර මහා ධාතුන්ගේ වෙනස් වීමක්. ඒතර ස්පර්ශයේ සතර මහා ධාතුන්ගේ ස්පර්ශය හරියාකාරව සිද්ධ වෙන්නේ නැහැ. ඕනොන්ට හරියාකාරව ප්‍රත්‍ය වෙන්නේ නැති නිසානේ ආබාධය. දැන් ඒතකොට ගන්නෙ කොහෙන්ද ඒ වේදනාව? මානසික. රහතන් වහන්සේ මානසික ගන්නෙ. වේදනාව දැනෙනවා. ඒතර එක ඊතල පහරයි. ඒ වේදනාව පිළිබඳව ඇලීමක් නැහැ, ගැටීමක් නැහැ. ගැටෙන්නෙත් නැහැ, ඇලිලත් නැහැ. තණ්හා, ඒ කියන්නේ එතන ඇලිලා නැහැ, තෘෂ්ණා නැහැ. ඒතර මට වේදනයි කියන හැඟීමක් රහතන් වහන්සේට නැහැ. දික්තියක් නැහැ. මානෙකුත් නැහැ. ඒතර තණ්හාවයි දික්තිය නැත්තම් මානයක් කොහොමත් නැහැ. තණ්හා දිට්ඨි තියෙනවා නම් තමයි මානයක් තියෙන්නේ. එහෙනම් දැන් වේදනාව ආත්මාදිය කියනවා ආයි තවත් වේදනාව ආත්මය වෙන්නත් බෑ. එහෙමත් යන සැකයි අවිශ්වාසයි. දැන් අපි කියමු දිවේ ආබාධය. දිවේ යම් කිසි ආබාධයක්. දැන් ආහාර ගන්න බෑ. එහෙම නැත්තම් මේ අක්ක හරි එහෙම නැත්තම් කම්බුල් දෙපැත්තේ හරි මොකක් හරි යම් ආබාධයක් නිසා දැන් මොකෙන් ආහාර ගන්න බෑ. දැන් මොකේ රෝගයක්. දැන් ඒක ඊතල පාරයි. දැන් ඔක දෙනවා මනෝද්වාරයට. දැන් විඳින්නේ කොහෙද ආබාධයේ වේදනාව කොහෙන්ද විඳින්නේ? මනසින්. රහතන් වහන්සේ මනසින් විඳින්නේ. එක ඊතල පාරයි. පෘථග්ජන පුජ්‍යලයට ඊතල පාරවල් දෙකයි. එකක් දිවට වැදිලා අනිත් එක මනසට වැදිලා. කයනොත් විඳිනවා මානසිනුත් විඳිනවා. රහතන් වහන්සේ කයෙන් විඳිනවා. කායික වේදනාවක් දැනෙනවා. හැබැයි ඒකේ ඇලීමක් නැහැ, ගැටීමක් නැහැ. ඒ තුල මානයක් නැහැ, දික්තියක් නැහැ, තෘෂ්ණාවක් නැහැ. අපිට ඒක සුව කරගන්නකම් ස්පාසුවන්නේ. කොයි වෙලේද සුව වෙන්නේ? අතන්ට ගියා, මෙතනට ගියා, අර ડોක්ටර් ඇල්ලුවා, මේ ડોක්ටර් channel කරා, අතේ ගියා, අර හොස්පිටල් එකට ගියා. ඊයෝ තාම හොඳ නැහැ මේක. දැන් මොකක්ද දෙන්නේ? පෘථග්ජනප රහතන් වහන්සේ හිතන්න පුළුවන් මේක දැන් බෙහෙත් කර මේක මේ සුවාතට හැරෙන්න මේ කර්මයක්. මේක පෙර කර්මයක්. සුවෙන් දවසක සුවෙච්චායි. මගේ ගමන මං යනවා. මම ඔකට ඇලෙන්නෙත් නෑ. මං ඔකට ගැටෙන්නෙත් නෑ. මම මහණුනේ සසරින් එතර වෙන්න මගේ ගමන මං යනවා. හොඳ වෙච්ච වෙලාවක හොඳ වුණා. පෘථග්ජන පුච්චරය මොකක්ද කියන්නේ? හොඳ වෙනකම්. ඔය ඥාතිනුත් එනවා. එක ඒවා අරගෙන බලන්නත් වෙනවා ඥාති. රෝගයක් ඇදුණා. මම ඒගොල්ලෝ අහනවා ඉතින් තොරතුරු. අනේ තාම සනීප නැද්ද? බෝධි පූජාවත් එහෙම තියමු. ඒක හොඳයි හැබැයි. ආශිර්වාදයක්. ඒක තියන්න. හැබැයි රහතන් වහන්සේ ඒතර අපි අපේ ඊතල පාරවල් දෙකයි. රහතන් වහන්සේට ඊතල පාර එකයි මනෝද්වාරයට ස්පර්ශ කළා නේ. කායික වේදනාවක් දැනෙනවා. ඒක තුළ ඇලීමක් නැහැ, ගැටීමක් නැහැ. බෙහෙත් ගනි ප්‍රශ්නයක් නැහැ. බෙහෙතුත් ගනි. බෙහෙත් ගනි සුව කරගන්න. හැබැයි ඒක මනෝද්වාරයට අරගෙන දැන් කායික ආබාධයක් එනවා. කයේ ආබාධයක්. දැන් කයේ ආබාධයක් ආපහු. දැන් කයේ කොච්චරවත් ආබාධ තියෙනවනේ. හිසේ රෝග, හේ රෝග, කනේ රෝග, නාසයේ රෝග, මුඛේ රෝග, බෙල්ලේ රෝග, උගුරේ රෝග, දත්තල රෝග, උරහිස්සල රෝග, පපේ රෝග, හෘදවස්ති රෝග, පෙනහළු වල රෝග, අක්මාවේ රෝග, ආමාශය රෝග, වකුගඩු වල රෝග, හන්දිපත් වල රෝග, කෙන්ඩවල රෝග ආදි වශයෙන්
මොනතරම් ආබාධද? දැන් ඊතල පාරවල් දෙකකින් විඳිනවද? එහෙම නැත්නම් එක ඊතල පාරකින් විඳිනවද? රහතන් වහන්සේට එක ඊතල පාරයි. දැන් කායික ආබාධයක් ආවා. කායික ආබාධයක්. හරි වේදනයි. හැබැයි මනෝද්වාරයට ස්පර්ශ කළා නැහැ. ඒක දෙන්නේ මනෝද්වාරයට. මනෝද්වාරයෙන් විඳින්නේ. වේදනාවක් හැටියට ගන්නවා. ඒ වේදනාව තුළ ඇලෙන්නෙත් නැහැ. ඒතර වේදනාපච්චය තණ්හා නැහැ. මෙතෙන්දි කඩනවා. රතනස මෙතනින් කඩනවා. තණ්හා නැහැ. තණ්හාට ප්‍රත්‍ය කරගන්නේ විඳීම. එක ඊතල පහරයි. දැන් අපිට ඊතල පාරවල් දෙකයි. ඒතකොට විඳීම දුකයිද නැද්ද? ඊතල පාරවල් දැන් එකකින් වේදනාවක් විඳිනවා. දැන් මනසට ස්පර්ශ කළා දීලා මනෝද්වාරයට ස්පර්ශ කළා දීලා ඊතල පාරවල් දෙකකින් විඳිනවා. රහතන් වහන්සේ නැහැ. තණ්හාව නැහැ. වේදනාපච්චය තණ්හා රහතන් වහන්සේ එතනට යන්න දෙන්නේ නැහැ මනස. ඒතර දික්ටි නැහැ. විඳින්නේ මම නෙමෙයි. ආත්මයක් නෙමෙයි විඳින්නේ. ආත්මයකට අයිති දෙයක්වත් නෙමෙයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් ධර්මතාවයක්. අනිත්‍ය වූ ධර්මතාවයක්. අස්තිර වූ తాවකාලික වූ ධර්මතාවයක්. ප්‍රත්‍යයෙන් උපන් ධර්මතාවයක්. ඒ රහතන් වහන්සේගේ දර්ශනය. අපේ දර්ශනය. අම්මෝ කොහෙද මේක හොඳ වෙන්නේ? දැන් ඒතකොට ඊතල පාරවල් දෙකයි. කයට එකයි. මනසට එකයි. දැන් පැහැදිලිද? එහෙනම් ආත්මය විඳින්න. උතර විඳින්න පුච්චලයක් නැහැ කියලා ගන්නවා. විඳීම් නැත්තේකුත් නැහැ කියලා ගන්නවා. ආත්මවාදියා. විඳින්න නැති කෙනෙකුත් නැහැ විඳිනවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන් කියනවා ආනන්ද වේදනාව කියන එක ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට ගන්න ධර්මතාවයක්. හේතුන්ගෙන් හට ගන්න ධර්මතාවයක්. ඊතල පාරවල් දෙකකින් විඳින්න එපා. එක ඊතල පාරයි. හේතු ප්‍රත්‍ය. උතර වේදනාව තෘෂ්ණාවට ප්‍රත්‍ය තෘෂ්ණාව උපාදානයට දැඩිව ගැනීමට ප්‍රත්‍ය දැඩිව ගැනීම කර්මයට ප්‍රත්‍ය කර්මය උප්පත්ති භවයට ප්‍රත්‍ය උප්පත්ති භවය ජාතියට ප්‍රත්‍ය ජාතිය ජරා මරණ වලට ප්‍රත්‍යයි. රහතන් වහන්සේ නවත්තලා තියෙන එක ඊතල පාරයි. ඊතල පාරවල් දෙකක් නේ. හරි? මනෝද්වාරයට ස්පර්ශ කරන්නේ කයට ස්පර්ශ වෙලා තියෙනවා. ඒ අර සතර මහා ධාතුන්ගේ විකෘතිතාවයේ වෙනස ඒ සම නොපවතින බව ඒ අනුව කායික ආබාධය. ඒක සතර මහා ධාතුන්ගේ එක ශක්තියින් හතරක් තැනට ගිහිල්ලා එතනිනුත් යටට ගිහිල්ලා මේ ක්‍රියාවක් සතර මහා ධාතුන්ගේ ක්‍රියාව කරගෙනත් නෑ. රූපේ පිළිබඳව තණ්හාමාන දිකිත් නෑ රහතන් වහන්සේ. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලියක් තියෙනවා. සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. එහෙනම් දැන් ආත්මයට දාන්න අනාත්මද නැද්ද? ඒ අනාත්මද නැද්ද? සංඥා ස්කන්ධය අනාත්මද නැද්ද? සංස්කාර ස්කන්ධය අනාත්මයි. විඥාන ස්කන්ධය අනාත්මයි. අනාත්මයි කියන්නේ තමාගේ වශයෙන් පවත්වන්න බෑ. තමාගේ වශයෙන් නෙමෙයි. ප්‍රත්‍යයට අනුරූපව හේතු ප්‍රත්‍යයෙන් හටගන්න. හේතු අයින් කළොත් ඵල නිරෝධයි. එහෙනම් දැන් ඊතල පාරවල් දෙකකට යනවාද එක ඊතල පාරකින් නවත්තනවද මනෝද්වාරයට ස්පර්ශ වෙන්න දෙන්නේ නැතුව. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නාම රූපච්ඡ පස්ස. මේ නාම රූප දෙක ස්පර්ශයට ප්‍රත්‍යද ස්පර්ශය වේදනාවට ප්‍රත්‍ය වේදනාව තණ්හාවට ප්‍රත්‍යයි තණ්හාව උපාදානයට ප්‍රත්‍යයි උපාදානයේ භවයට ප්‍රත්‍යයි කර්ම භවයේ උප්පත්ති භවයට ප්‍රත්‍යයි උප්පත්ති භවයේ ඡාතියට ප්‍රත්‍යයි ඡාතිය ජරා මරණ ශෝක පරිදේව. ඒතර නාම රූප දෙක අයින් කරන්න ඕන නම් මොකද්ද කරන්න ඕන? ප්‍රතිසන්දි විඥානය අයින් කරන්න වෙනවා. ප්‍රතිසන්දි විඥානය අයින් කරන්න නම් කර්ම අරමුණ වල එල්ලෙන්න නොදෙන ස්වභාවයේ කර්ම සකස් වෙන්නේ නැති තැනට මනස හදාගන්නේ. කියන්නේ විඳින්නෙත් නැහැ, හඳුනාගන්නෙත් නැහැ, චේතනා නැහැ ඒක. ඒතර කර්ම කියන ඒවා සකස් වෙන්නේ නැහැ. ඒතර ප්‍රතිසන්දි
ඒතර ප්‍රතිසන්දි විඥාණයට හෝ විඥාණයට එල්ලෙන්න බෑ. විඥාණය හට ගන්නවා. හටගත්තට විඥාණයට එල්ලෙන්න තැනක් නැහැ. නේද? කර්ම නැහැ. කර්ම නැති ඇයි? අවිද්‍යාව නැති නිසා. අවිද්‍යාව නැති ඇයි? ආශ්‍රව අවසන් කරපු නිසා. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව. ආශ්‍රව ප්‍රහීනයි. ආශ්‍රවකේශර ඥානෙ උපදවලා තියෙනවා. ආශ්‍රවකේශර ඥානෙ උපදවා. ඒතර ආශ්‍රව කියන්නේ චන්දරාගය. ඒවත් තණ්හාව. ඒතර තණ්හාව සාමුලින් අවසන්. ඒතර අවිද්‍යාව අවසන්. අවිද්‍යාව අවසන් නම් කර්ම අවසන්. කර්ම අවසන් නම් ප්‍රතිසන්දි විඥාණයට කෝ ආරම්මන කෝ ආරමුණු කෝ ප්‍රතිසන්දි විඥාණයට එල්ලෙන්න තැනක් නේ. එයි දැක්කනම් දැක්කා. එතනින් එහාට යන්න දුන්නේ නැහැ. එතනින් අවසන් කළා. කර්ණ තුන එකතු කළා දුන්න ස්පර්ශය. ඒතර කර්ණ හතරකට ඉඩ දුන්නා මනසේ. එකකට ඉඩ දුන්නේ නැහැ. මොකද්ද? විදීමට. කනෙනුත් කර්ණ හතරකට ඉඩ දුන්නා. කන, බාහිර ශබ්දය දෙක නිසා සිත කර්ණ තුන එකතු කරපු ස්පර්ශය. මේ කර්ණ සිද්ධ වෙනවා. රහතන් වහන්සේත් එක සිද්ධ වෙනවා. ඒක නවත්තන්න බෑ. හැබැයි එක කර්ණයකට ඉඩ දුන්නේ නැහැ. අයි ඒ ස්පර්ශය මනෝද්වාරයට ගෙනිච්ච නැහැ. වින්දේ නැත්තම් හඳුනාගත්තේ නැහැ. හඳුනාගත්තේ නැත්තම් බලවත් නැහැ. බලවත් නැත්තම් එල්ලෙන්න තැනක් නැහැ. ඇහුණා නම් ඇහුණා. සුතේ සුතමත්තං. ඇහුණා නම් ඇහුණා. එතන ඉවරයි. වින්දේ නැහැ. හඳුනාගත්තේ නැහැ. බලවත්ුනේ නැහැ. විඥාණයට එල්ලෙන්න අරමුණක් නැහැ. ආනන්ද විඥානේ නිරුද්ධයි. විඥානේ නිරුද්ධයි. නාසයනොත් ඒ වගේ තමයි. එල්ලෙන්න අරමුණු හදන්නේ. රහතන් වහන්සේ. රහතන් වහන්සේ නාසය ගන්ධය දෙක නිසා සිත. කර්ණ හතරකට ඉඩ තියෙනවා. ස්පර්ශය එතන සිද්ධ වෙන්න ඉබර. හැබැයි පස්වෙනි එකට ඉඩ නැහැ. දැනන විතරයි. අරමුණක් හැදුවේ නැහැ එල්ලෙන්න විඥාණයට. අරමුණ ගන්නෙ කර්ම ශක්තිය. අරමුණකට ඉඩ දුන්නොත් ඒ අරමුණේ ප්‍රවෘත්තියට ඉඩ දුන්නොත් එතකොට අරමුණු ලැබිලානේ. අරමුණු හෙව්වා නම් අරමුණු ලැබෙනවා. ලැබුවොත් අරමුණු දෙකට බෙදෙනවා. දෙකට බෙදුවොත් චන්දරාගය. එතෙන්ට යන්න දුන්නේ නැහැ. රහතන් වහන්සේට අරමුණු ලැබෙනවා. එහෙනම් යන්න දුන්නේ නැහැ. අපි කරුණු හතරකට ඉඩ දීලා නවත්තනවාද? එහෙම නැත්නම් දැන් ඔය ක්‍රියාත්මක වෙන විදිහට පහටම ඉඩ දීලා පහේ ක්‍රියාකාරීත්වයට ගිහිල්ලා ඊට පස්සේ ඉතින් විඳින දේ හඳුනා ගන්නත් ගිහිල්ලා හඳුනා ගන්න දේට ඊට පස්සේ බලවත් කරලා ඊට පස්සේ ආරම්මණය කෙල්ලෙන්න යාට හොඳට ආරම්මණය කෙල්ලෙන්න ඊට කඩ එහෙම සලසලා දීලා ඉතින් කර්ම ටික හදා ගන්නවා. එයි ආශ්‍රව තියෙනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව. කාමයන්ට ඇලෙනවා කාමාශ්‍රව. භවයන්ට ඇලෙනවා භවආශ්‍රව. ditthි වලට ඇලෙනවා ditthිආශ්‍රව. තරහතන් මහසෙට තණ්හා මාන ditthි නෑ. කරුණු හතරයි ක්‍රියාත්මකද වෙන්නේ. දිවෙනුත් දෙන්නේ කරුණු හතරකට ක්‍රියාකාරීත්වය දෙන්න වෙනවා. ඒක කොහොමද සිද්ධ වෙනවා? දිව රහතන් වහන්සේ දිව තියෙනවා. රහතන් වහන්සේ දාන්නේ වළඳනවා. රසය දැනෙනවා. ජීව විඥානේ හට ගන්නවා. ඒතර කරුණු තුන එකතු කරන ස්පර්ශය. හැබැයි මනෝද්වාරයට දීලා නැහැ. හතරෙන් නවත්තලා තියෙනවා. ඒතර විඳින්නේ හඳුනාගන්නේ බලවත් කර්ම බවට පත් වෙලා නැහැ. කර්ම බවට පත් වෙලා නැත්නම් එල්ලෙන්න විඥාණයට එල්ලෙන්න අරමුණක් නැහැ. කය පහස දෙකසිත දෙකසස්සිත කර්ණ තුන එකතු කළ ස්පර්ශය. කර්ණ හතරකට ඉඩ තියෙනවා. පස්වෙනි කරුණට ඉඩ නැහැ. පස්වෙනි කරුණට ඉඩ දුන්නොත් හයවෙනි එකටත් යනවා. ඒ සංඥාවට. ඊට පස්සේ හත්වෙනි එකටත් යනවා. ඒ සංස්කාර. දැන් එතකොට විඥාණයට එල්ලෙන්න තැනක් හැදුවා. ඒ හැදුවේ මොකක් හින්දාද? චන්දරාගෙ හින්දා. දැන් හරිද එතකොට? දැන් තෘෂ්ණාව හින්දා නෙමෙයිද මේ දුක් උරුම කරගන්නේ? චන්දරාගය කියන්නේ තණ්හාව. එහෙනම් තෘෂ්ණාව හින්දා නෙමෙයිද මේ දුක් ටික උරුම කරගන්නේ?
ඒතර දුක කියන කාර්ය සත්‍යයක්ද? හරි සත්‍යයි. ආනන්ද හාමුදුරන්ට කියන ආනන්ද විඥාන පිහිටන තැන් හතක් තියෙනවා. විඥානය පිහිටන තැන් හතක් තියෙනවා. කොහෙද විඥානය පිහිටින තැන් හත? මිනිස්ය වශයෙන් ඇවිල්ලා විඥානය පිහිටලා තියෙන්නේ. දැන් නැද්ද? දැන් මිනිස්ය වශයෙන් අපි මේ මනුස්ස ලෝකේ ප්‍රතිසන්දියක් අරගෙන විඥාණයට පිහිටන්න ඉඩ දීලා නැද්ද? කාමාවචර දෙවියන්. දිව්‍ය ලෝක හයේ විඥානය පිහිටලාද නැද්ද? චාතුර් මහරජකේ විඥානය පිහිටලාද නැද්ද? පිහිටෙව්වද? කාමාවචර කුසලයක ප්‍රතිඵලය. අරමුණක එල්ලෙන්න දීලා නෙමෙයිද ගියේ එතනට? කුසලාරම්මණයක එල්ලෙන්න ඉඩ දීලා නෙමෙයිද මනෝද්වාරයට එහෙට ගියේ? ඒ විඥානය. චාතුර් මහරජකේ පතිත උනේ. සියලු උපපාතිකව සියලු සැප සම්පත් ඇතිව. ඔව්. ඒකට තවතිසාවට ගියේ. අරමුණකට ඉඩ දීලා නෙමෙයි. එල්ලෙන්ඩ අරමුණක් හදලා දීලා නෙමෙයිද ගියේ. යාමයට ගියේ එල්ලෙන්ඩ අරමුණක් හදලා දීලා නෙමෙයි. තුසිතේට ගියේ එල්ලෙන්ඩ අරමුණක් හදලා දීලා නෙමෙයිද. නිම්මාන රතියට ගියේ එල්ලෙන්ඩ අරමුණක් හදලා දීලා නෙමෙයිද. පරණිර්මිත වසවර්තියට ගියා නම් ඒත් එල්ලෙන්ඩ අරමුණක් හදාගෙන නේද ගියේ. හදලා දුන්නා නේද විඥානය. ඒතර විඥානයේ පිහිටියද එතන? එතන පිහිටවන්න කැමතිද? එහෙනම් කාම ලෝකෙට බණ කියන්න. එහෙපා. විඥානේ පිහිටන තැන් මේ කියන්නේ. විමාන ප්‍රේතයෝ ඉන්න විමානවල. ගල් ගුහාවලත් ඉන්න ප්‍රේතයෝ. ගස්වලත් ඉන්න. විමාන ප්‍රේතයෝ. ඒක තමයි යාගේ විමානේ. නේද? කඳු පර්වත ඒවත් ඉන්න. විමාන ප්‍රේතයෝ. අන්න පිහිටන තැන් සිට. දැන් ඒතර අරමුණක එල්ලිලා නෙමෙයිද එතනට ගිහිල්ලා තියෙන්නේ? වෙනස් වෙනස් ශරීරයතු වෙනස් වෙනස් හැඟීම් ඇති සත්‍යෝ ඉන්නවා. ශරීරය වෙනස් වෙනස් තියෙන හැඟීම් වෙනස් වෙනස්. එතන විඥානය පිහිටලා තියෙනවා. ඒ හේතුඵල නෙමෙයිද? හේතුන්ගෙන් නෙමෙයිද? අරමුණක එල්ලිලා නෙමෙයිද ඉන්නේ? දැන් අරමුණක එල්ලෙන්න කොහොමද හැදුවේ? අරමුණක දැන් එල්ලෙන විදිහ කිව්වනේ. විඳිනවා, හඳුනා ගන්නවා, බලවත් වෙනවා, කර්ම. චේතනා හේවත් කර්ම. අන්න අරමුණේ ඉල්ලුවා. සිත ඉල්ලුවා අරමුණේ. දෙයල්ලා නෙමෙයිද ගියේ? ආයත දේශනා කරන ආනන්ද. ප්‍රථම ධානයෙන් උපන් බ්‍රහ්ම ශරීර ඇති ශරීරයෙන් වෙනස්. හැබැයි ප්‍රථම ධානයෙන් උපන් හැඟීම් ඇති සත්‍යෝ. ප්‍රථම ධානයෙන් දැන් ධානය තුළ සිත පිටවල. ඒතර අරමුණක් කරන්නේ නේද? ඒතර ප්‍රථම ධානයෙන් උපන් බ්‍රහ්ම ශරීරය. රූපාවචර බ්‍රහ්ම ලෝකේ මේ කියන්නේ. ඒතර ශරීරයෙන් වෙනස් හැබැයි. වෙනස්. හැබැයි ඒ ධානයෙන් තමයි උපදුනේ. ඒ ධානය තුළ සිත පිටවල. හැඟීම්. ඒතර එතන තියෙන හැඟීමක්. හැඟීම් ඇති සත්‍ය. මේ දෙවෙනි තැන. සිත පිහිටන. තුන්වෙනි තැන තමයි සමාන ශරීරය ඇති ධාන වශයෙන් වෙනස් හැඟීම් ඇති. අභාස්වර දෙවියන්. අභාස්වර ලෝකේ ශරීර වලින් සමානයි. ධාන වශයෙන් වෙනස්. රූපාවචර තමයි අභාස්වර. රූපාවචර බ්‍රහ්ම ලෝක. වෙනස් හැඟීම් ඇති අභාස්වර දෙවියන්. මේක තුන්වෙනි තැනයි. විඥානයේ වස්සිත පිහිටන. හතරවෙනි එක තමයි මේ රූපාවචර බ්‍රහ්ම ලෝක ගැනමයි කියන්නේ. සුහකින්නක දෙවියෝ සහ සමාන ශරීර ඇති හතරවෙනි ධ්‍යාන වශයෙන් සමාන හැඟීම් තියෙනවා. ඒ හතරවෙනි තැන. චතුරාර්ය ධ්‍යානයට සමවැදෙන. පළවෙනි ධ්‍යානයට සමවදිනවා, දෙවෙනි ධ්‍යානයට සයිතන සිත පිහිටවන. තුන්වෙනි ධ්‍යානයට සමවදිනවා, හතරවෙනි ධ්‍යානයට සමවදිනවා. සුහකින්නක දෙවියන් වශයෙන් සිත එතන පිහිටවලා ඊගාවට
අහස අනන්තයි 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 කියලා භාවනා කරා. ආකාසඤ්ඤායතන ධානය පුදුවා. ආරම්මණයක එල්ලුවද? සිතර පිහිටන්න ආරම්මණයක එල්ලුවද? එල්ලුවා. හේතුඵල නෙමෙයිද? ප්‍රත්‍යයෙන් උපන් ධර්මතාවයන් නෙමෙයිද? ඒ අරමුණ එල්ලුවානේ සිත. කොහෙද? ආකාශය අනන්තයි ආකාශය අනන්තයි ආකාශය අනන්තයි ආකාශය අනන්තයි 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 ධානයේ සිත. මේ පස්වෙනි තැන. හයවෙනි තැන. විඥානය අනන්තයි 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 කියලා. විඥානය තුළ ඒ ආරම්භන එල්ලුව සිත. අරූපාවචර ධානය සිත. දැන් විඥානය දැන් කියපු තැන් වල කොහෙද පිහිටවන්න කැමති? අනිත් එක තමයි හත් වෙනි එක තමයි ආකාසඤ්ඤායතන. ආකාසඤ්ඤායතන. අකිඤ්ඤඤ්ඤායතන. ආකාසඤ්ඤායතන විඥානච්ඡායතන අකිඤ්ඤඤ්ඤායතන. නත්ති කිංචි. කිසිවක් නැහැ කිසිවක් නැහැ කිසිවක් නැහැ. නත්ති කිංචි. අකිඤ්ඤඤ්ඤායතන බ්‍රහ්ම ලෝකෙ සිට තිබ්බා. ඒ අරමුණේ එල්ලලා නෙමෙයිද තිබ්බේ? ආකාසඤ්ඤායතන ආරම්මණය එල්ලලා එතන සිට පිහිටුවා. විඥානච්ඡායතන ආරම්මණය එල්ලලා එතන සිට පිහිටුවා. අකිඤ්ඤඤ්ඤායතන ධානය සිට පිහිටවල එතන සිට පිහිටුවා. ඒ බ්‍රහ්ම ලෝකෙ. ආයතන දෙකක් තියෙනවා. තව. සිත පිහිටන. කොහෙද? අසඤ්ඤසත් ඒක සිත පිහිටන්නේ නැහැ හැබැයි. එතන සිත පිහිටන්නේ හැබැයි ආයතනය. කොහෙද? අර අසඤ්ඤසත් අසඤ්ඤතලය රූපය අනන්තයි 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 කියලා රූපයම අරමුණු කරලා භාවනා කළා හැබැයි සිත එතන පිහිටන්නේ. ඒ නිසා තමයි මේක ආයතනයක් හැටියට දෙන්නේ. මොකද්ද? රූප ආයතනෙ. මන ආයතනෙ එතන නැහැ. දැන් විඥානයේ පිහිටවන තැන් හතක් සහ ආයතන දෙකක් තථාගතයන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට මේක දේශනා කරන්නේ. දැන් අසඤ්ඤ තලේ. ඒතර හැබැයි මනුස්ස ලෝකයේදී රූපය අනන්තයි 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 කියලා සිත එතන පිහිටුවා. හැබැයි සිතේ එතනට පිහිටන්න බෑ. ඒ කියන්නේ අසඤ්ඤ තලයේ සිත පිහිටවන්න බෑ. එයි රූපය තුළ සිත පිහිටවලා තියෙන්නේ. ඒතකොට ඒ නිසා තමයි එතන රූපයක් විතරයි තියෙන්නේ කියන්නේ. අසඤ්ඤ තලයේ. සිත නැහැ. කල්ප 500කට. සිතේ ක්‍රියා වේදනා සංඥා සංකාර විඥාන නැහැ. ඇයි? ඒව අරමුණු කළෙත් නැහැ. ඒතර අරමුණක් ගත්තා. මොකක්ද අරමුණ? රූපය. රූපය අරමුණු කළේ. රූපයම අරමුණු කළා. රූපයම අරමුණු කළා. රූපයම අරමුණු කළා. සිත කල්ප 500කට සිතේ ක්‍රියාකාරීත්වය බැහැර වුණා. ගල් පිළිමයක් වගේ හිටියේ. කල්ප 500. ඒ ආයතනයක් එතන එතකොට. මොකද්ද? රූප ආයතනය. මන ආයතනය එතනනේ. අනිත් එක තමයි නේව සංඥා ඥා සංඥා ආයතන. ඇත්තේත් නේ. එතන. ඒතකොට ඒ ආරම්මනේ එල්ලුවා හැබැයි ඇත්තේත් නෑ නැත්තේත් නෑ. නේව සංඥා ඥා සංඥා ආයතනය කියලා එකක් අහලා තියෙනවා. ඒ ආයතන දෙකයි. දැන් පැහැදිලිද? දැන් එතකොට පහටද යන්නේ? කොහෙද සිත පිහිටවන්න ඕනේ? සිත දැන් කොහෙද පිහිටවන්න ඕනේ? කොහෙවත් එපාද? දැන් ආයෙ තියෙන මේ සූත්‍රේ තව ටිකක් තියෙනවා. මේ ටිකක් කියමුනේ. මිදීමටක් තියෙනවා. ඒ මිදීමට තමයි අනදාන්දරන්ට කියන හරි ගැඹුරුයි මේක. රූපයන් ධානයෙන් දකිනවා. රූපයන් ධානයෙන් දකිනවා. එතකොට කෙලස් වලින් తాවකාලික වශයෙන් මිදිලා. රූපයන් දකින්නේ ධානය මනසින් දකින්න. ඒ පළවෙනි මිදීම. අනිත් එක තමයි අධ්‍යාත්මයේ අරූප සංඥා තියෙනවා. හැබැයි බාහිරින් වර්ණ කසිනයක් එහෙම නැත්නම් නිල් පාට නීල කසිනයක් වශයෙන් දකින්න.
නීල කස්සිනයක් වශයෙන් ගන්න. හැබැයි අධ්‍යාත්මයේ අරූප සංඥා තියෙනවා. ඒ කියන්නේ මනස තුල මනස තියෙනවා. බාහිර නීල වශයෙන් දැක්කට ඒ නීලය මනසට ගන්න අරූපයක් වශයෙන්. එයි. ඒකේ ක්‍රියාකාරීත්වය ගන්නෙ නේ, දකින්නේ. මොකද අතිශය වේගයෙන් සිදුවෙන ක්‍රියාවලියක් නිසා ඒක මනසට අනුගත කරගන්නේ මනසේ අරූප සංඥා. ඉතින් මේක හරි ගැඹුරුයි. අනිත් එක තමයි පිරිසිදු නීල වර්ණ අරමුණක් අරගන්නවා ඒ සුබ වශයෙන් එහි ඇතුළු කරනවා මනස. යම් වර්ණයක් අරගෙන ඒ වර්ණේ අරමුණක් වශයෙන් අරගෙන ඒක සුබයි කියලා ගන්නවා. එහෙමයක් තියෙනවා. එතකොට ඒ තුල සිත තියලා ඉන්න අනිත් එක තමයි හැම අයරකෙම රූප සංඥා ඉක්මලා කෝපය පිළිබඳව හැඟීම් අයින් කරලා අහංකාරයෙන් මෙනෙහි නොකිරීමෙන් ආසානන්තයි කියලා ගන්නවා. ඒතර රූපය කියන ඒවා අයින් කරලා ඒත් ආකාශය අනන්තයි 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 කියලා ගන්නවා. එතකොට ඒ ආකාශය අනන්තයි ආකාශඤ්ඤායතන ධානයට සමවැදුනහම නීවරණ එතන ක්‍රියාත්මක වෙන්නේ తాවකාලික වශයෙන්. කෙලස් ක්‍රියාත්මක වෙන්නෙත් නෑ. ඒතර කෙලස් වලින් මිදිලා නීවරණ වලින් මිදිලා අකුසල් වලින් මිදිලා හැබැයි తాවකාලිකයි. ආයත් කියනවා විඥාන ඡායතන. ඒතර විඥානය අනන්තයි අනන්තයි කියලා විඥානත්‍යතන ධානයට සමවැදිලා ඒ තුල සිත පිහිටවපුවාම අකුසල් නැහැ. නීවරණත් නැහැ. කෙලෙසුත් නැහැ. හැබැයි తాවකාලිකයි. తాවකාලික වශයෙන් මෙදී මේ පෙන්වන්නේ. ආකින්ඥායතනය. ඒතකොට ඒ ධානයට සමවැදිලා ඒතකොට తాවකාලික වශයෙන් නැහැ. අකුසලුත් නැහැ, නීවරණත් නැහැ, කෙලෙසුත් නැහැ. හැබැයි ආයෙන. ඊගාව එක තමයි නේම සංඥා සංඥායතනෙ. තරත්තේත් නැහැ, නැත්තේත් නැහැ. විශ්ේ ක්‍රියාකාරීත්වය තුළ දකින්නේ ඇත්තේත් නැහැ, නැත්තේත් නැහැ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම දකින්න තුළ ඇත්තේත් නැහැ, නැත්තේත් නැහැ. විශ්ේ පරමාර්ථ වශයෙන් බෙදුවොත් නැහැ. සම්මුති වශයෙන් තියෙනවා. පරමාර්ථ වශයෙන් ඇත්තේත් නැහැ, නැත්තේත් නැහැ. අනිත් එක තමයි අටවෙනි එක තමයි නිරෝධ සමාපatti. නිරෝධ සමාපත්තිය. ඒ කියන්නේ සංඥා නිරෝධයි. වේදනත් නිරෝධයි. සංඥා වේදනත් නිරෝධයි. ආස්වාස ප්‍රාස්වාසත් නිරෝධයි. එතකොට චිත්තවිලි නිරුද්ධයි. චේතනත් නිරුද්ධයි. නිරෝධ සමාපත්තිය. කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියන සංස්කාර තුනම නිරුද්ධයි. ඉස්ලාම නිරුද්ධ වෙන්නේ වචී සංකාර. දෙවනුවට කාය සංකාරයේ ඒත් එක්කම චිත්ත සංකාර, වේදනා සංඥා දෙක නිරුද්ධ වෙනවා. හට ගන්නකොට පළමුවෙන්ම හටගන්නේ චිත්ත සංකාර. එක්කම කාය සංකාරය, එක්කම වචී සංකාරය. එහෙනම් මෙන්න මේ සූත්‍රය මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද හාමුදුරුවන්ට. දැන් මේකේ තියෙන හේතු ඵල. ඒතර රහතන් වහන්සේ පිළිබඳව දේශනා කරනවා ආත්ම දිට්ඨිය. නැති වෙන ආකාරයට මෙනෙහි කරන ආකාරය දේශනා කරනවා. දිට්ඨියෙන් ගැලවෙන ආකාරය තියෙනවා. ඒතර මේ සූත්‍රය පෙන්වන්නේ නාම රූප පත්‍ය පස්ස කියන. එතකොට නාම රූප දෙක ස්පර්ශයට ප්‍රත්‍ය වෙන්නේ. ඇහැට රූප ස්පර්ශ වුණාට මනසට ගෙනියන්නේ නැති ඒ ස්වභාවය තමයි පෙන්වන්නේ. ඒතර මනසට ගෙනිච්ච නැත්තම් නාම රූපත් නිරුද්ධයි. ඒ නාම රූප නිරුද්ධ වෙන්නේ ප්‍රතිසන්දි විඥානයකට අරමුණක් නැහැ. අරමුණක් නැති වුණාම නාම රූප විරුද්ධයි. නිරුද්ධයි. ඒතර බුදුරජාණන් වහන්සේ මෙතනින් පැහැදිලි කරන තව කාරණයක් තමයි ලෝකේ විඳීම කියන දෙයක් ලෝකේ කාටවත් නැත්තම් පුජ්‍යලයක් පනවන්න පුළුවන්ද කියන එක. පුජ්‍යලයක් පනවන්න පුළුවන්. බෑ. පුජ්‍යල සංඥාව තුළ තමයි විඳීම තියෙන්නේ.
විඳීම මේ ලෝකේ යම් කිසි කෙනෙක් විඳින්නේ ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසෙන් විඳින්නේ නැත්තම් පුජ්‍යලෙක් කොපනන්නේ. මම මගේ කියන්නේ කාටද? මගේ කියලා ගන්නෙ කොහොමද? මම කියලා ගන්නෙ කොහොමද? අර විඳීම ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් විඳින තාක්කල් මම මගේ මට අයිති මගේ ආත්මය. දැන් මේ ලෝකයේ කිසිම කෙනෙකුගේ විඳීමක්, වින්දනයක්, විඳීමක් නැත්තම්, වේදනාවක් නැත්තම් පුච්චලෙක් පුච්චලෙන්නේ. දැන් පැහැදිලිද? හොඳයි, ධර්ම දේශනාව අවසන් කරනවා. ඉතින් අද අපි ඊයේ ඉඳලා අපි ආයි බෝධි පූජා පටන් ගත්තා. දැන් වස් කාලයට තව ඉතින් මේ විශේෂයෙන් මේ කරන්නත් ඕනේ. ඒක නිසා අපි 4:00ට ඒ වැඩ කටයුතු ආරම්භ කරන්න තියෙනවා. ප්‍රශ්න මොන හරි තියෙනවා නම් ඉක්මනින් අහන්න. විනාඩි 5ක් 10ක් වගේ දෙන්න. ලබන සතියේ කියනවා මේ රහතන් වහන්සේ කෙනෙක් හඳුනගන්න. රහතන් වහන්සේ කෙනෙක් හඳුනගන්න ඒ සූත්‍රය කියන්නේ. චබ්බිසෝදන සූත්‍රය. සරණ මොකද සූත්‍රේ නම සරණාස? චබ්බිසෝදන සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ තියෙන. සරණාස මේ ඔබ වහන්සේගේ මම හිතන්නේ අනිත් ප්‍රශ්න අහන්න කලින් ප්‍රශ්නයක් ඉදිරියට කරන්න අවශ්‍යයි. සරණාස ඔබ වහන්සේ කිව්වා දැන් අස රූපය එතන ඇති වෙලා නාම රූපය ඇති වෙනවා කියන්නේ චක්කු විඥානය නිසා ඒ කියන්නේ නාම රූපය. එතන නාම රූප කෙලිම ස්පර්ශ වෙනවා සරණාස කරුණ එක කරුණ හතරක් ගැන ඔබ වහන්සේ කිව්වා. ඒ ස්පර්ශය කෙලිම මනෝද්වාරයට දුසාරස මනෝද්වාරයේ තමයි අපි එතකොට වේදනාව සංඥාව එතකොට ඒක කර්මය බලවත් වෙන චේතනාව ඇති වෙන ඔබ වහන්සේ කිව්ව විදිහට සරණස එතකොට අපි ස්පර්ශයේදී නාම රූප ස්පර්ශ මනෝද්වාරයට ස්පර්ශ නොවන්න නම් මොකද්ද කරන්න ඕනේ මනෝද්වාරයට යන්න නැතුව තියන්න නැක දිත්තේ දිත්තමත්තන් කියන තැන අන්න හරි. ඔව් එතන තමයි දාර්ශනිකයට කියපු ටික තමයි කියන්න තියෙන්නේ. කියන්න වෙන්නේ. මොකක්ද සවනස් එහෙමයි හඳුනන්නේ අපිට මොකක්ද එතනදී කරන්න ඕනේ මනෝද්වාරයට නොයා ඉන්නලා කරුණ හතරකට ඉඩ දෙන්න පස්වෙනි එකට ඉඩ දෙන්න එපා කොහොමද ඉඩ දෙන්නේ පස්වෙනි එකට ඉඩ දුන්නොත් ඊතල පාරවල් දෙකයි එහෙමයි හඳුනන්නේ ඒක පැහැදිලි ඉඩ නොදෙන්නේ කොහොමද සවන අපි හිත එතනදී මොකක්ද අපි විදර්ශනා කරනවා දැක්කොත් ඇසයි රූපය නිසා සිත හැදෙනවා. ඒක නවත්තන්න බෑ. රහතන් වහන්සේලා චක්කු විඤ්ඤාණය හැදෙනවා. ඒක නවත්තන්න බෑ. තේරෙනවද? එතකොට ස්පර්ශය සිද්ධ වෙලා ඉවරයි. රහතන් වහන්සේ ඒ ස්පර්ශය වේදනාවට ප්‍රත්‍ය කරගන්නේ නැහැ. විඳින්නේ නැහැ. ඒකනේ දැක්කොත් දැක්ක විතරයි කියන්නේ. ස්වාමීන් විඳින්නේ අපි මනෝද්වාරයට ගිය නිසානේ ස්වාමීන් වහන්සේ. මනෝද්වාරයට නොආ ඉන්නේ කොහොමද අපි ස්වාමීන් වහන්සේ? ඒකනේ දිත්තේ නැත්තම් කියන්නේ දැක්කොත් දැක්ක කියලා විදර්ශනා කරනවා ස්වාමීන් වහන්සේ සතියහා යෝනිසෝ මනසිකාරය තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ එතනදී දැන් රූපයක් දැන් අපේ මේ කාලිංග මහත්තයා කියන තැන රූපයක් දැක්කහම ඒ රූපයට ඇලෙන්නේ නැති වෙන්න නම් අපි ඒ රූපේ සතර මහා ධාතු විදියට මේ දකින්න මේ ගතත් සතර මහා ධාතු විදියට ඒ දෙක එකතුවක් නොවෙන්න ඒකට තණ්හා දිට්ඨිමාන ඇති වෙන්නේ එතකොට මනෝද්වාරයට යන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ? ඔව් එතකොට ඇස්සට තියෙන දැන් අපි මේ පිළිබඳව දැන් අතීතයේදී ගොඩක් දේශනා කිව්වා ඇස්ස තණ්හා මාන දිට්ඨි වශයෙන් ගන්න එපා කියන කාරණේ අපි පැහැදිලි කළම දුන්නේ. ඒතර ඇස කියන්නේ සුද්දාශ්‍රේක කලාපේ ක්‍රියාවක්නේ. රහතන් වහන්සේ දකින්නේ ඇස සුද්දාශ්‍රේක කලාපේ ක්‍රියාවක්. ඒතර සුද්දාශ්‍රේක කලාපේ ක්‍රියාවක් වශයෙන් උත් නෙමෙයි අර ශක්තියින් හතරේ වේගවත් ක්‍රියාවයි දකින්නේ. අන්න හරි. විදර්ශනා කරන්න ඕනේ විදර්ශනා කරන්න ඕනේ. එතකොට ඔව් දැන් සම්මුති වශයෙන් දැන් කොට්ටිත හාමුදුරුවෝ සාරිපුත්ත හාමුදුරන්ගේ කුටියට වඩිනකොට සාරිපුත්ත හාමුදුරුවෝ දකින්න කොට්ටිත හාමුදුරුවෝ වඩින්නේ කියලා. හරිද? කොට්ටිත හාමුදුරුවෝ වඩින්නේ කියලා. ඒ අර සම්මුති ලෝකේ ඇහැට රූපේ පේන නිසා කොට්ටිත හාමුදුරුවෝ ළඟ ඉන්න ස්වාමීන් වහන්සේලාට කියයි අන්න කොට්ටිත හාමුදුරුවෝ වඩිනවා කියලා. හැබැයි ධර්ම මානසිකාරය නෑ කොට්ටිත හාමුදුරුවෝ කියලා. මේ අරමුණක් ධර්ම මානසිකාරය තුල නෑ. තේරෙනවද? ඒතර කොට්ටිත හාමුදුරුවෝ කියන්නේ නාම රූප දෙක ක්‍රියාවක්. ඒ නාම රූප දෙක විඥානයත් එක්ක ඕනොන්ට ප්‍රත්‍යභාවයෙන් පවතින බව විතරක් රහතන් වහන්සේ දකිනවා.
ඒ නාම රූප දෙක විඥානයත් එක්ක උනොන්ට ප්‍රත්‍යභාවයෙන් සිද්ධ වෙන ආකාරය දකිනවා. ඒතකොට රූපය දකින්නේ අර ශක්තියන් හතරටත් එහාට ගිහිල්ලා තියෙන දර්ශනයෙන් තමයි දකින්නේ. ශක්තියන් හතරක් දකින්නේ විදර්ශනා මනසින් සතියහා යෝනිසෝ මනසිකාරයෙන්. සති සම්පජාන්ණයෙන් ඉන්න ඕනේ. ඔව්. සති අවසරයි විදර්ශනා. අවසරයි මජ්ජේ සූත්‍රයේ වර්තමානයේ හිත තියාගෙන ප්‍රඥාවෙන් ඇලෙන්නේ නැතුව ඉන්න කියන්නේ ඒකමද ස්වාමීන් වහන්සේ? ඔව්. ඇලෙන්නේ නැතුව ඉන්න කියන්නේ ඒක තමයි. ඇලීම් ගැටීම් නැතුව ඉන්න. ඒ අවසරයි ස්වාමින් වහන්සේ අවසරයි එතන අවසරයි ස්වාමින් වහන්සේ එතන ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්නවා කියන්නේම විදර්ශනා කරන්නම වෙනවනේ ස්වාමින් වහන්සේ. අනිවාර්යෙන්. අනිවාර්යෙන් විදර්ශනා කරන්න වෙනවා. නැත්නම් කොහොමද ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව? ගැටෙන්නේ නැතුව ඉන්න බෑ නැත්තම්. නැත්නම් ගැටෙනවා. ගැටෙනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ රූපේ දැන් සුඛ වේදනාවට ඇලෙනවනේ. එහෙමයි. හරි. දැන් එතකොට සුඛ වේදනාව ශරණයෙන් ඇති වෙලා නැති වෙනවනේ. එහෙමයි. එතකොට දුක්ඛ වේදනාව ශරණයෙන් ඇති වෙලා නැති වෙනවා. එහෙමයි. අදුක්ඛම සුඛයවත් උපේක්ෂා වේදනාවත් ඇතිව නැති වෙනවා. නැති වෙනවා. දැන් මේ තුනෙන් එකක් දැන් මේ තුනම ආත්මයට දානවාද? ඒ තුනක් ආත්මයට දාන්න බෑනේ. ආත්මය කියන්නේ එක ධර්මතාවයක්. වෙනස් නොවන ධර්මතාවයක්. එහෙමයි. එතකොට සුඛ වේදනාව ආත්මය කියනවද? නෑ. ඒ සුඛ වේදනාව නැති වෙලාට දුක්ඛ වේදනාව තියෙනවා. එහෙනම් දුක්ඛ වේදනාව ආත්මය කියනවද? නෑ. ඒත් නෑ. එහෙනම් උපේක්ෂා වේදනාව ආත්මය කියනවද? ඇයි ඒක අසන්නේ නැති වෙනවද? ඒතර ආත්මය නැති වෙනවද? ආත්මය නැති වෙනවද? ආත්මයක් නෑ ස්වාමීන් වහන්සේ කියන්නේ එතන වෙන්නේ ඒකයි. එතන මේකයි විදර්ශනාවේදී ඒක අපි ගන්න ඕනේ ස්වාමීන් නාම ධර්මයක් විදිහට විදර්ශනා කළා නම් හරි ඒකෙත්. අන්න හරි විදර්ශනා කරන්න ඕනේ. විදර්ශනා කරන්න ඕනේ. හරි මොකද අර ප්‍රශ්නයක් ඇහුවත් මේ අර මොකක්ද අහපු ප්‍රශ්නය? ඔව්. ඔව් කියන්නේ. අර එතන නේද? මට තේරුණේ අර ලතා වර්ණසූරිය මහත්මියද කොහෙද ඇහුවේ ප්‍රශ්නේ? සමා වෙන ස්වාමීන් වහන්සේ මම දැන් ස්වාමීන් වහන්සේ විදර්ශනා කරන්න කියලා අපි කියනවා. නමුත් එදිනෙදා ජීවිතයේදී අපි දරුවා දකින්නකොට දරුවා කියන්නේ මේ ඇසකන් මේ ශරීරය හැදිලා තියෙන සතරම ශක්තියින් හතරෙන්. ඒතර මම මේ දරුවා කිව්වට මෙයා ඕන වෙලාවක ගෙදරින් එළියට ගියාම එයා නැති වෙලා මට පණිවිඩයක් එන්න පුළුවන්. ඒතර මම දකින්නේ දරුවා කියන්නේ දැන් එයා ගෙනාපු කර්ම ඉවර වෙලා එයා නැති වුණා. ඒකට ශක්තියින් හතරක් මෙතනින් නැතුණා. මට ඒක නවත්තන්න බෑ. මොකද මේක ශක්තියින් වල වැඩ කටට. එහෙම නැත්නම් වාහනේ හැපුණා කියමුකෝ. එකපාරටම එන වාහනේ කියන්නේ මේ යකඩ ගොඩක්. මේක හැදිලා තියෙන්නේ මේකෙන්. ඉතින් මම මේ වටිනාකමක් දුන්නේ ලක්ෂ ගණන් කෝටි ගණන් මම. ඉතින් හැමදෙස්සෙම එදිනදා ජීවිතේ එහෙම දදා බලන ඒක තමයි වාඩි වෙලා විදර්ශනාවට වැඩිය නිතරම ඒ විදර්ශනා සිත ගොඩක් දුරට තියාගන්න ඕනි ගනුදෙනු කරනකොට. ඔව් සතර ඉරියව්වෙන් ඕන ඉරියව්වක්. ඒක ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ එතෙන්දී අර පංච උපාදානස්කන්ධයේ සකස් වෙන තැන ස්පර්ශ වෙනකොට මෙතෙන්දී මේ ඒක විදර්ශනා කරන්න අපිට පුළුවන් නම් එතෙන්දී හැම සිතක්ම පංච උපාදානස්කන්ධයනේ ස්වාමීන් වහන්සේ. ඔව්. ඒ හැම සිතකම ඇති වෙනකොටම එතෙන් දැනගත්තා නම් ඒ ඇති වෙන හේතුන් ටික ඔව්. දැන් ලතා මහත්මිය කියප එක හරි ඒක හරි ඉඳගෙන කරන විදර්ශනාවක් නෙමෙයි ඇත්තටම මමත් කිව්වේ මේ ඒ දකින්න මොහොතේ ඒ කියන්නේ හේතුන් පටිච්චසමුප්පත හේතු බංගා නිරුද්ධති කියලා අර හේතු හින්දා සකස් වෙනවා හේතු නැති වෙනවා කියලා අර අපි එතෙන්දී ඒ නුවණ ඇති කරගෙන එහෙම ඒක දිහා දකින්නකොටම හිතන්න පුළුවන් ඒ කියන්නේ ඒකට සති සම්පජාන්ණයෙන් ඉන්න ඕනේ ස්වාමින් වහන්සේ නැත්තම් ඉතින් ඒක බෑ වෙන්න ඒ කියන්නේ අපි අපේ කාර්යබහුල ජීවිතයේදී අර ගෙදරම ඉන්න කෙනෙකුට වගේ ඒක කරන්න ටිකක් අපහසුයි. නමුත් ඒක තමයි ඉතින් මම හිතන්නේ අර ඉඳගෙන කරන්නේ කෙනෙක් ලතා මහත්මිය කියප එක හරි. අර විදර්ශනාව කරන්න ඕනේ කියලා අපි ඇත්තරම ස්වාමීන් වහන්සේ ඒක තේරුම් කරේ. අපිත් හිතුවේ ඒ විදිහට තමයි කළ යුත්තේ. ඉතින් නිතරම කෙරෙන්නේ නැති එකයි වැඩේ ස්වාමීන් වහන්සේ. පුරුදු කරන්න ඕනේ. පුරුදු කරන්න ඕනේ. ඒකයි. පුරුදු කරාම නිකම්ම හුරු වෙනවා. ඒ පැත්තට නිකම්ම බැලෙනවා එතකොට. ඒ බැලෙන්නේ සම්මුති වශයෙන් නෙවෙයි පරමාර්ථ වශයෙන් බැලෙනවා. පරමාර්ථ විදිහට. ඔව්. ඒ පරමාර්ථයට හුරු කරගන්න ඕනේ මනස.
හුරු වුණාම ඒ නිරන්තරයෙන් ඒ දර්ශනේ එනවා. එතෙන්ට යනවා. මනසට දර්ශනේ එනවා. හොඳට බලන්න. හොඳට පුරුදු කරලා බලන්න. එතකොට දැන් මේ පවතින දර්ශනේ නෙමෙයි එතකොට එන්නේ. එහෙමයි එතකොට ඒ හුරු කරපු දර්ශනේ තමයි එන්නේ. එතකොට හුරු කරලා තියෙන්නේ සම්මුති වශයෙන් නෙමෙයි පරමාර්ථ වශයෙන්. එහෙමයි. එතෙන්ට පොඩ්ඩක් බල තමයි මනසට හුරු කරගෙන තියෙන්නේ. එතකොට නිරන්තරයෙන් දර්ශනේ හේතුඵල මේ හේතුව මේ ශනේන් යන්නේ සිත හටගත්තේ කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් පොඩ්ඩක් වැඩත් අඩු කරගන්නත් ඕනේ ස්වාමීන් වහන්සේ. අපේ වැඩත් වැඩි කියන්නේ බාහිර වැඩ පොඩ්ඩක් අඩු වෙලා ඒ වගේ මනස පොඩ්ඩක් මේ මං හිතන විදිහට ස්වාමීන් වහන්සේ ඒකත් පොඩ්ඩක් අවශ්‍ය වෙනවා අපිට කියන්නේ. බොහොම වැඩ අධික විදිහට යන ජීවන රටාවෙන් පොඩ්ඩක් මිදිලා එහෙමත් වෙන්නත් ඕනේ ස්වාමීන් වහන්සේ. සති සිහිය තිබුණා වුණාට අර නුවණ එන්නේ එතකොට ස්වාමීන් වහන්සේ නේද? ඒකත් අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ ඒකතනේ තථාගතයන් වහන්සේ දේශනා කළේ රැස් කරන්න නෙමෙයි අස් කරන්න. එහෙමයි. මනසෙන් අස් කරන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. ගේදොර අස් කරන එක නෙමෙයි මනසෙන් අස් කරන්න. මනසින් අස් කරා. හරි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මම තව එක දෙයක් අහන්නම් ඔබ වහන්සේ අවසරයි. දැන් ඔබ වහන්සේ කිව්වා රහතන් වහන්සේගේ සිත දැන් අපි කිව්වොතින් සෝතාපට්ටි ඵලයෙන් ඉහළ සකදාගාමි අනාගාමි රහත් ආර්යයන් වහන්සේ කෙනෙකුට මරණ මංචකේ සිතක් පහළ වෙනවා. ඒ සිත ඔය විදිහට මනෝද්වාරයෙන් කිසිම දෙයක් අල්ලගන්න නැතුව ශුන්‍යතාවය සතර මහා ධාතු විදිහට දැකලා ඒකෙනුත් ඔබට ගිහිලා මෙතන රූපයක් නැහැ බලන කෙනෙකුත් නැහැ මොන තමන් කරපු කුසලයක් හෝ බුදුහාමුදුරන්ගේ රූපයක් හෝ දකින්නකොට එයා ඒක බලන්නේ නැත්නම් එයා ශුන්‍යතාවයෙන් බලනව නම් ඒ උතුමාණන් රහත් වෙනවා නේද ස්වාමීන් වහන්සේ? මොකද ආහාර නැහැ මනෝවිඤ්ඤාණයට. ඒක අරමුණ නෑනේ එල්ලන්නේ මනස. එහෙයි ස්වාමීන් වහන්සේ. එහෙම වෙන්න අර මං කියවනේ තෘෂ්ණාව නිසා අරමුණ හොයනවනේ. එහෙයි ස්වාමීන් වහන්සේ. එහෙයි. පැහැදිලි හොඳට ස්වාමීන් වහන්සේ. එහෙම නම් ස්වාමීන් වහන්සේ මට පේන්නේ කාටවත් නෑ වගේ. එතකොට ස්වාමීන් වහන්සේ අපි ලබන සතියේ අර අනිත් සූත්‍රේ පටන් ගන්නවා කියලා වහන්සේ දැනුම් දුන්නා. වහන්සේ අදත් පැය දෙකකට ආසන්න කාලයක් ධර්මයේ දේශනා කළා. ස්වාමීන් වහන්සේට බොහොම පිං ඉතා වටිනා ධර්ම පරිවර්තනයක් අද දේශනා කළේ. මා වහන්සේට බොහෝ කුසලස්දේ මා ප්‍රාර්ථනා කරනවා. එයින් ඔබ වහන්සේ අජරාමර නිවන් ප්‍රාර්ථනා කරන අපගෙන බොහෝ අනුකම්පාවෙන් අපේ ධර්මයෙන් සහ අර්ථයෙන් ඔබ වහන්සේ අපව සසර දුකෙන් මුදවනවා. වහන්සේට නැවතත් වහන්සේට නිරෝගී සුවය සහ අජරාමර නිවන ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. නිරෝගී මන රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් තම තමන් නමින් පරලෝසප ඥාතීන්ට අනුමෝදන් කරනවා. පින් අනුමෝදන් වීමේ බලාපොරොත්තු වෙන්නේ නැත්නම් යම් ඥාති කෙනෙක් මේ අවස්ථාවේ ඒ සියලු දෙනා පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම ඊට ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා. ඉදම්මේ ඥාතිනම් හෝතු කියන ගාථාවන් කියන්නේ. ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතාවන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතාවන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතාවන්තු ඥාතයෝ. රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා. සියලු දෙවියෝත් මේ පින් අනුමෝදන් වේවා. දෙවි තුතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. එත්තාවතා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝකසන ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝකසන ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං. රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඔබ සෑම දෙනාට සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතනවා. සෑම දෙනාටම ආශිර්වාද කරමු. අභිවාදන සීරිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං
ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අනුත්තරං දුල්ලභේන මයා රත්තං පස්සිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහ. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ, පෙරුවන් සරණයි පින්වත් සියලු දෙනාටම සදා වන්දනීය පූජනීය නම කියන්න අවසරයි පූජනීය තපෝවනයේ අරියදජ ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් සහ ඊටමත් කරුණාවෙන් මෙම ඊටා ගැඹුරු දහම් කරුණු අප සියලු දෙනාටම වැටහෙන පරිදි ඔබ වහන්සේ දේශනා කරන බැවින් ඔබ වහන්සේට පාදාභිවන්දනා කරමි. මෙම උතුම් ශාසනික මෙහෙවර চিරාත් කාලයක් පහසුවෙන් කරගෙන යාමට ඔබ වහන්සේට අවශ්‍ය නිදුක් නිරෝගී කායික මානසික සුවපත්භාවය ලැබේවායි අප සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. තවද ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය ලැබීමට මෙම ධර්ම දානමය මහා කුසලය හේතු උපනිශ්‍රය වේවා. තවද ඔබ වහන්සේව මෙලවට බිහි කර හදා වඩා ශාසනයට දායාද කළ පින්වත් දෙමාපියන් වහන්සේලා දෙදෙනාට සහ ඔබ වහන්සේගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේලාටත් මෙම මහානීය ධර්ම දානමය කුසලය අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. තවද මෙම ධර්ම මණ්ඩපයේ දේශනාවන් පටිගත කර අන්තර්ජාලයට නිකුත් කර බොහෝ දෙනෙකුට ශ්‍රවණය කිරීමට සලස්වන අපගේ කල්යාණ මිත්‍ර නාමල් ප්‍රේමරත්න මහතාටත් එම පවුලේ සියලු දෙනාටමත් මෙම ධර්ම දානමය මහා කුසලය නිවන් මාර්ගය පූර්ණය කර ගැනීමට හේතු වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. තවද මේ මොහොතේ ලෝපුරා පැතිරෙන COVID-19 වසංගත රෝගයෙන් වැළකී නිදුක්ව නිරෝගීව සිටීමට ඔබ සියලු දෙනා ඇතුළු ලෝවාසී ලක්වාසී සියලු සත්වයින්ටම නිදුක් නිරෝගී භාවය වීමට මෙම ධර්ම දානමය කුසල උපනිශ්‍රේ වේවා. තවද මෙම ධර්ම මණ්ඩපයේ දේශනාවන්ට සම්බන්ධ වූ පින්වත් ඔබ සියලු දෙනා ඇතුළු ලෝවාසී සියලු සත්වයින්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි, දීර්ඝායු වේවා ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.